දන්නු බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ඒ විරාගීති සෝද සීලේ නිබන්ධා. අජිර බුද්ධි කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. බුදුන් වහන්සේගේ ධර්මයට අනුව බුදුන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා කියන්නේ බුදුන් වහන්සේගේ මාර්ගයේ පිළිපදලා බුදුන් වහන්සේගේ දේශනාව අනුගමනය කරන කෙනෙක්නේ. ඒකේ බුදු දේශනාවේ තියෙන්නේ අපිට වැඩසටහනක් දීලා තියෙනවානේ ආරෂ්ඨාංග මාර්ගය කියලා. ඒක වඩන කෙනා ඒක වඩලා සම්පූර්ණ වුණාම බුදුන් වහන්සේ ළඟා වෙච්ච ඒ බුද්ධත්වයේ කියන එකට ඒ පුජ්‍යලපත් වෙනවා. ඒතර බුදුවරයෙක් එයා බුදුවරයෙක් හැට සම්මා සම්බුදුරයට අපේ ශාස්ත්‍රවරයා පිළිගන්නවා. එයාගෙන් මේ ධර්මය අහගෙන ඒක පිළිපැදලා මේ මාර්ගයේ අවසානයේ ඒ බුදුන් වහන්සේ සාක්ෂාත් කළා හා සමානව ඒ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සාක්ෂාත් වුණාම එයාව හඳුන්වන්නේ රහතන් වහන්සේ කියලා. වෙන විදිහකට කිව්වොත් ශ්‍රාවක බුද්ධ. බුදුන් තුන් දෙනයි සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ. අපි ගෞතම බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ. එයා තනියම තමන්ගේ ධර්මය අවබෝධ කරගෙන ලෝකෙට කිව්වා. ඒක තවත් එවැනි පිරිසක් ඉන්නවා තනියම ධර්මය අවබෝධ කරගන්නවා පසේ බුදුරු කියන අය. හැබැයි ඒගොල්ලන්ට දහම් දෙසන්න බෑ. ඒක තමයි වෙනස සම්මා සම්බුදුරෙක්ගේ. සම්මා සම්බුදුරෙක්ගෙන් මාර්ගය අහගෙන මාර්ගයේ පිළිපැදලා නිවන් දක්වපු කෙනාට අපි සරලව රහතන් වහන්සේ කියනවා. ඔහුත් බුදුවරයෙක්. ඔහුට කියන්නේ ශ්‍රාවක බුද්ධ. වජිර බුද්ධි කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. නැත්නම් බුද්ධ වචයෙන් පරිපූර්ණ කිව්වොත් ශ්‍රාවක බුදුවරයෙක්. මම පැවිදි ජීවිතය කියන්නේ පැවිදි ජීවිතය කියන්නේ පැවිද්ද කියන්නේ අත්හැරීම. මොකද අතාරින්නේ මේ ලෞකික தত্ত্বය. පැවිද්දා කියන්නේ අත්හල කෙනාට. බුදුන් වහන්සේගේ ධර්මයේ ගවේෂණය කරන්න පටන් ගත්තේ 1990 විතර. ඒ කියන්නේ ගැඹුරින් ආචාර්යවරු හොයාගෙන ගිහිල්ලා වනගතව ඒ ආචාර්යවරුගේ උපදේශ මත කටයුතු කරන්න පටන් ගත්තා. ඊට පෙර පොතපතින් ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඒ අනුසාරයෙන් තමයි ඉගෙනගෙන ආපු දේ අනුව තමයි ධර්මය හොයාගෙන ගියේ. මොකද බුදුන් වහන්සේ වදාළේ ප්‍රායෝගික වැඩසටහන වඳින පුදන ගාථා කියන යාඥා කරන එකක් නෙවෙයි. ඉතින් සප හොයන කෙනෙක්. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා මාලිගා 3ක් තිබුණ. රජමාලිගා 3ක් තිබුණ. යශෝදරා වැනි ලෝකයේ අති විශිෂ්ට බිසවක් හිටපු රාහුල කියලා කුමාරයෙකුත් බිහිවලා ඉඳලා තියෙනවා. ඒ කාලේ වෙනකොට රජ ඔටුන්න හිමි කුමාරය සමහර පොතක රජ වෙලා හිටියා කියලා කියනවා. කොහොම වුණත් රජ කුමාරේ මාලිගා 3ත් රජ වාසලත් රටවැසියාත් ඔටුන්නත් අතහැරලා ගියේ මොනවා හොයාගෙන. දැන් අපි හොයාගෙන යන්නේ ඒ සැප. සිද්ධාර්ථ කුමාරයෝ ඒ සැප අතහැරලා සියලු අතහැරලා හිසකෙස් කපලා රවුල කපලා හිස මුඩු කරගෙන කසාවත් හැඳ. කසාවත් කියන්නේ මේ කහට සිවුද පොරවගෙන සූත්‍රවල තියෙන එහෙමයි. මව්පියන් හඬා වැළපෙද්දී රජමාලිගාවේ මහ දවල් බැහැලා යන්නේ. මහරෑ හොරින් නෙවෙයි ඈ ගියේ. ගියේ මොකටද? සැප හොයාගෙන. රජමාලිගාවේ සැප තිබිලා නැහැ නේ එහෙනම්. යශෝදරාව ගාව තිබිලත් නැහැ. අන්තපුරේකුත් තිබිලා තියෙනවා. ඒකෙත් නැහැ. ඔය ඔක්කොම කරා. රජ සැප වල තිබිලා නැහැ. ඉතින් මට ඕන කවුද බෑ ඒක හොයන්න. මොකද්ද මේ සිද්ධාර්ථ කුමාරයා හොයාගත්ත සැප? මම ලෞකික සැප විඳින්න හිටියේ තාම කාලේ. දැන් අවුරුදු 32කට පෙර මම ඉපදුනේ නුවර නගරේ නුවර පවුලක ඉස්කෝලේ ගියේ පාසල් අධ්‍යාපනය අවසන් කරේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්. ඊට පස්සේ මගේ උසස් අධ්‍යාපනයේ කොළඹ ජාතික විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය කරේ. කළමනාකරණ විශේෂ උපාධියක් තියෙන්නේ. ව්‍යාපාර පරිපාලන පිළිබඳව. තවත් අධ්‍යාපන කටයුතු තියෙනවා වෙන වෙන පොඩි වීම ඒවා ඇති මං හිතන්නේ මේක තමයි මගේ ජීවිතේ. ඊට පස්සේ මම රැකියාවල් කළා. ඊට පස්සේ සාමාන්‍ය පුරවැසියෙක් කෙනෙක් මිනිසෙක් තරුණයෙක් හැටියට ඒ වයසේදී විවාහ වුණා. තිදරු පියෙක් මම ගිහි කල. ඒ දරුවෝ දැන් ලොකුයි. ඒගොල්ලෝ කවුරුත් මේ නෑ. ඒ තියද්ලි යන අතරේ තමයි මට මාව ගොඩාක් මේ ගවේෂණයට යොමු කරපු හේතු තිබුණා. එකක් අපි 1971 කැරැල්ල. මම ඉස්කෝලේ යන 7 8 පන්ති වල අපිට එච්චර තේරුමක් නැහැ. අපි ගෙදර හිටියා. මිනිස්සු මැරුවා, වෙඩි තිබ්බා. අඳුරු නීති වැටලා තිබ්බා. හැබැයි ඉතින් පොඩි මේකක් තිබ්බා. ඊට පස්සේ අපි දැක්කා 1970 77 කාලේ 71 කැරැල්ල 70 77 කාලේ මිනිස්සු දුක් විඳපු හැටි. කුණුබක් යහුලගෙන කෑවා. ඒක දන්නේ නැති කුල අහලා ඇති. ඒක අපි අත්විඳා. දෙපාන්දරට යන්න ඕනේ පාම්පෝලිවට. සඳටයි සිකුරාතරයි බත් කන්න තහනම්. හෝටල් එක තිබුණා තහනම්. ඔයාලා බලන්න හොඳයි මම දැන් කියන්නේ නැහැ. ඒවා දාලා නැති හින්දා ලොකුවට කතා කරන්න. එවැනි ඒවත් මගේ අත්දැකීම් වුණා මේ මොකද්ද මේ වෙන්නේ?
මිනිස්සු මරා ගන්නවා. දැන් කණ්ඩනේ. ඊට පස්සේ 83 ජූලි කලබලය ආවා. අපි බලානිද්දි කඩවල් ගිනි තිබ්බා. කොල්ල කෑවා. මිනිස්සු මැරුවා. මගේ දැසින් දැකපු සමහර ඒවා මට අදත් මතක් වෙනකොට හිතෙනවා මේවා දකින්න තරම් අපි ඒ තරම් කොච්චර පව් කරලා ඇද්ද කියලා. මම කියන්නේ යන්නේ මේ කතාව දිග ගැසෙනින්ද ඒ 83 සිංහල දෙමළ කෝලහලේ. ඊළඟට මොකක්ද උනේ? 87 ඉඳලා අර ඉන්දියානු විරෝධයක් ආවනේ ඉන්දුලංකා කිවිසුමත් එක්ක. ඊට පස්සේ රටේ ඇති වුණ තත්ත්වය එකට කියන්නේ 88 89 භීෂණ යුගය. අපි රෑ නිදාගත්තේ උදේ මොනවද කියලා දන්නේ නැතුව. උදේට බලන්නේ පාරේ වාහන යනවද? තුන්ඩු කෑල්ලකින් බස් නවත්තලාද? බස් එක ගිනි තියලාද? කඩවල් වහලාද? ඒ වගේ. ඉතින් මේවා මදිද අපිට මේකට යොමු වෙන්න. ඊට පස්සේ මම බැලුවා අපේ පොතපතින් වෙන රටවල කියලා තිබුණේ. අපේ රටේ වෙනවා. එතකොට මේකට උත්තරයක් නැද්ද මොකද්ද කියන ගැන ජීවිතය පිළිබඳ අවදිවීමක් වුණා ওই සිද්ධි මාලාව. ওই සිද්ධිය වෙනකොට ඉතින් අපි ඉගෙනගෙන ඒ ගී සැප විඳිනවා. ඉතින් අපි තව ඉගෙන ගත්තත් ඔච්චරයි. කරන්න ඔලොවිතර දේවල් නැහැ. ජීවත් වෙන්න මාර්ගයක් විතරයි අවශ්‍ය. හැබැයි ජීවිතය කියන්නේ මේ සල්ලිවත් කන බොන එකවත් නෙවෙයි. ඊට එහා ගිය දේවල් තියෙනවා. හැබැයි ඒකත් අපිට නිදහසේ විඳින්න බෑ. මොකද අපිට බොහෝ දෙයට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක අර අත්දැකීම් තුලින් දැක්කා. මේ සිදුවීම් මාලාව ඔළුවේ තිබුණා. එතකොට මම ඉස්කෝලේ ගියේ මම කොන ධර්මරාජ විද්‍යාලයට මම බස් එකෙන් බැහැලා ඔය බවරවුම දිගේ ධර්මරාජක පහු කර මේ මාලිගාව පහු කරන් ඉස්කෝලේට යන්නේ. අපි දැක්කා මෙතන මිනිස්සු ලෝකේ විවිධ ජාතීන් මල් බට්ටි අරගෙන යනවා වඳිනවා හිස නමනවා ඕනම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ආවත් උතන්ට යනවාමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇහුවාම ඇයි මේකට වඳින්නේ? බුදුන් වහන්සේගේ 80000ක් ධර්මස්කන්ධය ස්පර්ශ වුණේ හින්දා කිව්වා විතරයි. ඉතින් මට තිබුණා පොඩි කාලේ දරන ප්‍රශ්නයක් මේ දත ස්පර්ශ වුණා මේ කටින් කතා කරලා හුලන් ටික වැදිච්ච දත මෙච්චර පූජනීය නම් වටිනවා නම් මේ කට හිමි පුජ්‍යලයා කොච්චර වටින්න ඕනේද? ඇයි එහෙම වටින්න හේතුව? එහෙනම් මේකේ අපි ඉගෙනගත් ඉස්කෝලේ ගන්නපු අර සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම වාදී වශයෙන් බොරු ගන්නපු දහම නෙවෙයි ඉතිහා කතාවක් තියෙන්න ඕනේ කියන ආකල්පය එදා තිබුණා මගේ. වක්කලි කියලා එක්තරා භික්ෂුවක් එක්තරා පුජ්‍යලෙක් පැවිදි වෙනවා. ඔහුගේ නම වක්කලි කියලා පොතේ තියෙන්නේ. වක්කලි කියන භික්ෂුව ගෞතම බුදුන් වහන්සේගේ ශරීර ලක්ෂණ වලට පැහැදිලා පැවිදි වෙනවා. පැවිදිලා මොකද කරේ? බුදුන් වහන්සේ ඉන්න තැනක පේන තැනකට වෙලා බුදුන් වහන්සේ දිහා බලන්න හිටියා. බුදුහාමුදුරුවෝ මේක දැක්කා. බලා ඉඳලා මොකද කරේ? ටික දවසක් කැන්ඩර්ලා අඬ ගහුවා වක්කලිට. ඇවිල්ලා ඇහුවා වක්කලි මොනවද ඔය කරන්නේ? ඔබට ඇති වැඩේ මොකද්ද? මගේ මේ කුණු ශරීරයේ දෙස බලා සිටීමෙන්. ඔබට මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න කිව්වා. එතකොට ගෞතම බුදුන් වහන්සේගේ ජීවමාන ශරීරයේම කුණු ශරීරය කිව්වනම් ඒකේ කෙස් ගහක්වත් කුණු නොවි පූජනීය හෝ සුද්ධ වස්තුවක් වෙන්න පුළුවන්ද? මගේ වචන නෙවෙයි ඈ. ඉතින් කුණු දත නොකිය කුණු ශරීරයේ දතට මම දත කියනවා. ඕනනම් මට දන්ත ධාතුව කිව්වත් මට කටගෙ වෙන්නේ නැහැ. හැබැයි මට ඕනේ මිනිසුන්ගේ බුද්ධිය අවදි කරන්න. නිර්මල දහම මතු කරලා මිනිසුන්ට මේ දුකෙන් ගැලවෙන බුදුන් වහන්සේ වාගෙනගේ පරම සැප ලබන විදිය කියලා දෙන්න නම් මිනිස්සු අවදි කරන්න ඕනේ. ඉතින් දත කියන එක පරස වචනයක් නෙවෙයිනේ. දැන් 88 89 භීෂණ ඉවර වුණා. 90 වෙනකොට සට යම් තරමකට සාමකාමී වෙනකොට අරවා මම ගවේෂණය කරන්න පටන්. ඊට පස්සේ මම බැලුවා මේකට උත්තර හොයන්න ඕනේ. එතකොට මට හොඳම වෙලාව ඉස්කෝලේ යනකොට තිබුණ දන්ත ධාතුව පිළිබඳ දළදා මාලිගාව පිළිබඳ ගවේෂණය කරන්න ඕන මනසයි ඔක්කොම ඔළුවේ තිබුණා. පත්තිරීපුවට ගියාම පොත් ගොඩාක් තියෙනවා පත්තිරීපේ. පුස්කොළ පොත් ගිහින් බලන්න. ඉතින් මෙච්චර දෙයක් තියෙනවා. හැබැයි මේක පුස්තකාලයක් වගේ. වෙන කිසිම ආගමක නැහැ. කතෝලික ආගමේ බයිබලය. ක්‍රිස්තියානි දහමේ මේ පල්ලියේ ඉස්ලාම් දහමේ ගියොත් කුරානේ. දැන් මේකේ පොත් ගොඩයි. ඒ වගේ ඇති ඈ මම කියන්නේ බැලු බැලමට වෙනිච්ච දේ. ඊට පස්සේ බැලුවා මේට වල දෙයක් ඇති කියලා පොත් බැලුවා. අපි ඉස්කෝලේ ඉගෙන ගත්තා අපිට ලැබිච්ච දෙයක් නැහැනේ. ඊට පස්සේ දැන් කියවනකොට අපිට තේරෙනවා බුදුහාමුදුරන්ගේ හැම දෙයක්ම පටන් ගන්නෙ අරඤ්‍යගතව, රුක්කමගලගත, මූලගතව, ශුඤ්ඤාගාරගතව. කරන්න තියෙන අරිෂ්ඨාංග මාර්ගය වඩන එක. ඒතකොට ඒකේ තියෙන භාවනාවක් අපිට කරන්න තියෙන කාය භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියලා භාවනා තුනක් බුදුහාමුදුරුවෝ පැහැදිලි ප්‍රධාන වශයෙන් කියනවා. ඒවා එකක්වත් අපිට කරන්න බෑ ගෙදර ඉඳගෙන කෙලින්ම ගෙදරින් කාමයන්ගෙන් වෙන්ම අකුසලයන්ගෙන් වෙන්ම කියලා බුදුහාමුදුරුවෝ ලස්සනට කියන අරඤ්‍ය රුක්ක මූල ශුඤ්ඤාගාර කියන්නේ ඒවට යන්න කියන්නේ ගිහි ජීවිතය අතහරින්න වෙනවා. ගිහිලා ගුරුවරුන්ගෙන් අහගෙන මේක කරන්න ඕනේ කියලා හිතාගෙන පොතෙන් ඒ ටික ඉගෙනගෙන 1990 මම මේකට මුළු ජීවිතේම කැප කරලා යමු වුණා. හැබැයි ගෙදර ඉන්න ගමන්. මොකද දැන් ගිහි බැඳීමුත් තියෙනවා. ඒ ඉන්න ගමන් මේක ගවේෂණයට ගියේ මට නිවන් දකින්නවත් නැත්නම් සමාධිය ලබන්න, ධ්‍යාන ලබන්න, සෝතාපන්න වෙන්න මෙලෝ දෙයක් මට උවමනාවකුත් නැහැ. මම දන්නෙත් නැහැ. වචන විතරයිනේ. මට එතකන් ඒවට යන්න කිසිම උවමනාවකුත් නැහැ. මගෙන් අහන ඔබ වහන්සේ ගියේ කලකිරලාද? නෑ මට කලකිරෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. හැබැයි අවදි වීමක් තිබුණා. දැන් සිද්ධාර්ථ කුමාරයාත් අර මේ ජරා මරණ අර රෝගියෝ ලෙඩ්ඩු මරණ දැකලා මේ අවදි වුණාගේ බුද්ධිය මං අතීතයේ අර කියපු සිදුවීම් ටිකෙන් මාව අවදි වුණා. ලෝකෙ මීට වඩා දෙයක් අපි හොයන්න ඕනේ කියලා. එතකොට ඒක මීට පෙර සිද්ධාර්ථ ගෞතම හොයලා තියෙනවා. මට ඕනකම තිබුණා
ඒක ගවේෂණය කරන්න. බුදුහාමුදුරුවෝ කියනවා දැන් ලෝකේ ඔක්කොලාම කියනවා නිට්ටයයි සුඛයි ආත්මයි. සියලු ආගම්. බුදුහාමුදුරුවෝ විතරක් කියනවා නෑ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඊළඟට ලොකුම ප්‍රශ්නේ තමයි මේ සිද්ධාර්ථ මේ ටික ඔක්කොම කරලා රජමාලිගාව තවද අවුරුදු 29 දී. අවුරුදු 35 දී මේ මහා ගාම්භීර ධර්මයේ අධ්‍යයනය කළා ලෝකෙට දේශනා කරා. අවුරුදු 45. මේක තරුණයන්ගේ වැඩක්. මම ඒ වයසේ දැන් ඉන්නේ. මට 1990 එනකොට අවස එළියට බහිනකොට අවුරුදු 33යි. දැස්ස. ගියා කැලෑවල ආචාර්යවරු හොයාගෙන. අවුරුදු 10ක් ගියා ගුරුවරු හොයාගෙන. විවිධ අය හම්බුණා. ධර්මයේ දන්නේ නැත් හම්බුණා නැති අයත් හම්බුණා. විවිධ කෙනෙහිලිකම් වලට ලක් වුණා. ඒත් කාගෙන ගියා. ගිහිල්ලා 2001 වෙනකොට මම ගිහි අතින්ම රහතන් වහන්සේ කෙනෙක්. සිවුරේ නෙමෙයි තියෙන්නේ භාවනාවේ. මුල් කාලේ ගෙදර එනවා යනවා රාජකාරිය එයා මෙයා කරගන්නවා නිවාඩු දා ගන්නවා මොකද ඉස්සලා ඉගෙන ගන්න එපා ගුරුවරු හොයා ගන්න එපා හොයාගෙන පුළුවන් විදිහට ගියා ඊට පස්සේ ගුරුවරු හම්බෙනකොට මගේ භාවනාව දියුණු වෙනකොට හරි දේ හම්බුනොත් භාවනාව දියුණුවා මොකද මගේ ජීවිත කැපකිරීම කළා මම කරන්නේ ආ මේ මොනවත් ලබා ගන්න නෙමෙයි ගොඩක් ඉන්නවා ගුරුවරු දක්ෂ අය නිවැරදි අය දෙතුන් දෙනෙක් ඉන්නවා අවසානයේට හම්බුණා ඔය මගේ කිරිමැටියානේ අරිය ඥාන කියන රහතන් වහන්සේ කෙනෙක් එයාගේ ගුරුතුමා කහටපිටියේ සුමතිපාල ඒ කියන්නේ කඳුබඩ ආචාර්යවරයා කහටපිටි සුමතිපාල කියන රහතන් වහන්සේගේ ගුරුවරයා වෙන්නේ බුරුමේ මහසිෂායඩෝ පරම්පරාව දිගට යනවා. තව ගියොත් එහෙම සේජින් ජාගර දක්වා තමයි අපි තොරතුරු හොයාගත්තේ. ඒක බුදුහාමුදුරෙන් දැම්ම කාලේ දැන් එන එකක්. ඒගොල්ලෝ නිවන් මාර්ග දන්නවා. භාවනාව දන්නවා. තව ගුරුවරුත් හිටියා. සමහර ඒවා පරිපූර්ණව දැනගෙන හිටියේ නැහැ. සමහරු ධ්‍යාන වඩන හැටි දන්නවා. සමහරු මාර්ගඵල භාගයට යන්න දන්නවා. අඩුපාඩු තිබුණා. ඔය කිරිමැටියානේ ආර්ය ඥාන කියන්නේ පරතරයටම රහත් ඵලයටම පාර පෙන්නපු කෙනා අවසාන කාලේ. එතකොට එයාලකට ගිහිල්ලා 2001 වෙනකොට මම රහතන් වහන්සේ කෙනෙක්. සිවුරු ඇඳන් හිටියේ නෑ. හැබැයි සුදු සරමයි කමිස ඇඳගෙන ආරණ්‍යයේ ඒ පත් පිළිවෙතේ ඒ විදිහට දාන්නේ වළඳමින් ගාර ගුරු ඇසුරේ ඉඳගෙන වැඩේ කරා. ඊට පස්සේ ඉතින් මලකට තියෙන දැන් මොකද කරන්න කියලා අහුවාම ඔච්චර තමයි භාවනාව කිව්වා මගේ ගුරුතුමා. ඉතින් රහත් වුණාට පස්සේ මොන භාවනාවද නේ? එයා දන්නෙත් එච්චරයි. ඉතින් එහාට කරන්න දෙයක්වත් නෑ. ඊට පස්සේ මම දැන් මොකද මම කරන්නේ? ওই පැත්තටලා ඉන්න කිව්වා. වෙන මොනවා කරන්නද? දැන් ගෙදර යන්නද? කාමභෝගී ලෝකෙට දැන් යන්න බෑනේ. පිස්සුවන් කොටුවේ හිටපු එක පිස්සු වුණාට පස්සේ ආයෙ පිස්සු ලෝකෙට යන්නේ නෑනේ. හිටියා. ඉතින් ඊට පස්සේ දැන් ගිහිව ඉඳත් බෑ. දැන් හාමුදුරුවෝ ඉන්නවා, වැඩි හිටියෝ ඉන්නවා, අපිට උපදෙස් දෙන්න එනවා. දැන් මිනිස්සු දන්නේ නෑනේ අපි කවුද කියලා. මම කවුද කියන්නේ දන්නේ මමයි මගේ ගුරුතුමයි විතරයි. අපි ඔය ලෝකෙට කියන්නේ යන්නෙත් නෑ. ඊට පස්සේ මට තේරුණා මොකද මම පැවිදි වෙන්න මේ පැවිදි වේශයට කැමති නෑ. පොඩි කාලේ දමුණත් මම පන්සල් ගියේ නෑ. මම දහම් පාසල් ගිහිල්ලත් නෑ. මට එහෙම උමනාවක් තිබුණෙත් නැහැ. මට එහෙම ප්‍රශ්නයක් නැහැ ආගමක් අධිහිමි අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අර මම මේක හොයාගෙන ගියේ මේක දාර්ශනික දෙයක්. අපි ඉගෙන ගන්න කාලේ විවිධ චරිත කතා කියුවා, විවිධ දර්ශන කියුවා, පොතපත කියුවා. ඒකේ තවත් ගවේෂණයක ප්‍රතිඵලයක් විතර සඳහා යොදාගත්ත මේකක් විතරයි. ඊට පස්සේ මොකද කරේ 2001 දැන් මේ විදිහට සුදු ඇඳගෙන රහතන් වහන්සේ කෙනෙකුට මිනිස්සු අතර ඉන්න බෑනේ. කුටිය හිටියත් එනවා උපදෙස් දෙන්න වැඩි හිටියෝ අය එනවා. හාමුදුරුවෝ වෙනවා අපිව පාලනය කරන්න. ඊට පස්සේ සිවුරු ඇඳගත්තා. මේක පැවිදි වෙන්න පටන් ගත්තේ 1990. එතකොට ඒක 2001 සම්පූර්ණ වුණාට පස්සේ සමාජයෙන් වෙන් වෙලා ඉන්න ඕනේ හින්දා අර ඉන්න සමාජයේ පුද්ගලයෙක් නොවේ හින්දා තමයි මගේ ගුරුන් වහන්සේ මගේ ආචාර්යින් වහන්සේ මට මේ ශ්‍රවණ වේශය දුන්නේ. මේක මේ අතීත කතන්දරයක් ලංකාවට මිහිඳු කියන හාමුදුරු රහතන් වහන්සේ කියලා මේගොල්ලෝ කියන්නේ. ඌ පැමිණෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. බුද්ධ පරිනිර්වාණය අවුරුදු 236කට පස්සේ 3 වෙනි ධර්ම සංගායනයෙන් පස්සේ අශෝක අධිරාජ්‍යය තමයි යගේ නියෝජිතයෙක්ට ලංකාවට එවන්නේ. ඔය වෙලාව එවකට හිටපු රජු බිලිබාගෙන රටට ඔය කියන ආගම ඇතුල් කරා. ඒ ආගමේ තියෙන සංස්කෘතික ලක්ෂණ ටික තමයි දැන් පරිණාමයට ඇවිල්ලා තියෙන එක ගැන කියන්නේ. ඉතින් මට ඒ ගැන කියන්න දෙයක් නැහැ. මට අදාළ වුණේ ඕක නෙමෙයි. මං කියන්නේ මං පන්සල්වත් ගියේ නැහැ, මං දහම් පාසල් ගියේ මට ඒව අදාළ නැහැ. මට උනේ කරපු ලෞකික මිනිස්සෙක් හැටියට ලෞකික සැප සම්පත් ලැබෙන හැටි අපි දන්නා විදිහට ඉස්කෝලේ ඉගෙනගෙන විභාග පාස් වෙලා රස්සාවල් කරලා කසාද බැඳලා යාන වාහන රැස් කරගෙන ගෙවල් දොරවල් හදාගෙන ඉන්න හැටිනේ. ඒක ගිහි ජීවිතේ. සිවුරු ඇඳගෙන ඒක කරන්න ඕනේ නැහනේ. ගෙවල් හදන්න නෙමෙයි යන්නේ. ඒව අතහැරලා ගියේ. සිද්ධාර්ථ රජමාලිගාව කැලියට අරන් ගියේ නැහැ. හැබැයි බුදු වෙලා රහත් වෙලා මාලිගාවට ගියෙත් නැහැ. මාලිගාව හැදුවෙත් නැහැ. තිබු මාලිගාවට ගියෙත් නැහැ. එතකොට දැන් ඔය එළිය කරන එක ගැන මට කියන්න තියෙන්නේ ඒක මට අදාළ නැහැ. බුදුන්ව අදාළ දහම නෙවෙයි ඒක. හරිද? පන්සල් හදාගෙන මේ මං හිතන්නේ ඒක ආගමක්. ඒක එක්තරා විදිහක ඉතින් ඔය පින්කමත් කරගෙන මිනිස්සුම කරගෙන මේකක්ද මන් දන්නේ ඒක ඒකින් වෙච්ච දෙයක් රටට තියනවද කියලා අද වෙනකොට. මම බුදුන් වහන්සේගේ චරිතයමයි අනුගමනය කරන්නේ. බුද්ධ දේශනාව පිළිපැද්දේ. ද බුදුහාමුදුරන්ගේ නිකායේ සුනීත වැනි කුලහීනියෝ හිටියා. සෝපාක වැනි අහිංසක දරුවෝ හිටියා. අම්බපාලි වැනි ගණිකාවෝ පැවිදිලා රහත් වෙලා හිටියා. එතකොට අඟුලිමාල වැනි මිනිමරුවෝ හිටියා.
හැබැයි නිකාය තිබුණේ නැහැ. තිබුණා නම් ඒ බුද්ධ නිකාය. අද නිකායවල තියෙනවා. මහා නායකලා ඉන්නවා. භික්ෂු සමාජය කියලා කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවක සමාජය කාලයක් යනකොට ඔගේ මහාන වුණා, පැවිදි වුණා, ඇවිල්ලා ශ්‍රමණ වේශයටපත් වුණා. අත්‍තරම ධ්‍යානලාභී දක්ෂ භික්ෂුවක් එයා. දේවදත්ත කියලා. දේවදත්ත තෙර. දේවදත්ත කාලයක් යනකොට එයාගේ ඥාති සම්පති තිබිලා තියෙනවා මස්සිනා වෙන්නේ මං හිතන්නේ. කොහොම හරි ගිහිල්ලා ටික කාලයක් ගියාම බුදුන් වහන්සේට කියලා කිව්වා මේ මට භික්ෂු සමාජයේ නායකත්වය දෙන්න. මේක පාලනය කරන්න කිව්වා. බුදුහාමුදුරුවෝ මංවත් මේක පාලනය කරන්න. මංවත් මේගොල්ලන්ගේ නායකයෝ නෙමෙයි. ඔයා කවුද කියලා ඇහුවා. ඒතර අද ඉන්න නායකයෝ ඔක්කොම දේවදත්ත පරම්පරාවේ. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු නායකත්වය ඉල්ලපු දේවදත්තගේ කණ්ඩායම මම කියන්නේ මම නිර්භීතව කියනවා. දේවදත්ත පරම්පරාවේ මං දේවදත්තෙක් නෙමෙයි. මං දේවදත්තව සරණ ගියෙත් නෑ. මං ගෞතම බුදුන් සරණ ගියා. ඒකේ දේවදත්තර හිටියට එයා අදාළ නෑ. මට නායකත්වය ඕනෙත් නෑ. මට වෙන නායකව අදාළත් නෑ. මට නිකාය කොහොමවත් අදාළ නෑ. බුදු දහසෙනතර බුද්ධ දේශනාව තුළ නිකායක්වත් නිකාය ભેදයක්වත් තියෙන්න බෑ. මේ කුලපසු කාලන කුරු කුලයන් හදාන තමන්ගේ පැවැත්ම හදා පරිසරය හදාගත්තා. මම පැවිදි වෙන්න ඉස්සර 1990 මම මාර්ගයට බහිනකොට අපිට ආරණ්‍ය වලට ගියාම රැට කන්න දෙන්නේ නෑනේ. ඉඳා ගන්න ඇඳක් නෑනේ. පුතු මේසත් නෑනේ. පුරුදුනා ගිහිල්ලා. භවිෂල නැත්තම් ගැටුමින් උතන. ගෙදර ඉඳන් ඇඳ අයින් කරලා ලෑලි පැස්ස ලෑල්ලක් දාපු ඇඳක නිදාගත්තා මෙට්ටි අයින් කරලා. රෑ කෑම අතහැරියා. 11න් පස්සේ කිසිවක් ආහාර ගත්තේ නැහැ. මේ ගිහිව ඉඳගෙන හොදේ. මොකද මම ඒක කරේ මේ මුකුලවත් නෙමෙයි. අතන්ට යන්න පුහුණු වෙන්න. අවුරුදු 10ක් එහෙම හිටියා. දැන් පැවිදි වේශයට ආවනේ 2001. එදන් සිට මම එක වේලයි වළඳන්නේ. මගේ ගුරු හාමුදුරුවෝ එච්චර එකඟුනේ නැහැ. වයසට යනකොට දුර්වල වෙයි කියලා. මම ඒක කරේ නැහැ. මොකද සිද්ධාර්ථ ගෞතම අපේ බුදුන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ රජමාලිගාවෙන් බැහැර වූ දින සිට අවුරුදු 80ක් වෙනකන් ජීවත් වෙලා පිරිනිවන් පානතුරු දවසකට ආහාර ගත්තේ එක වේලයි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ 80ක් වෙලා මහලු වෙලා පිරිනිවන් පානතුරු කරා නම් ඇයි අපිට කරන්න බැරි? ඒ හින්දා මම එක වේලක් දානේ වළඳන්නේ. මේක මේ ලකුණු ගන්න ප්‍රචාරය කරගන්න කියනවා නෙවෙයි. මේක අන් අයව මේ දහමට යොමු කරන්න මේක පැත්ත පෙන්වන්න කිව්වේ. හොඳේ. එතකොට දැන් ඔය කියන විදිහේ අල්පේච්ඡ සරල දීපැවැත්මක් වික්ෂුවකට තියෙන. ඉතින් එහෙම තියෙද්දි අපිට ගොඩනැගිලි හදාගෙන මාලිගා හදාගෙන යාන වාහන තියාගෙන මම කොහේ යන්නද? මම මේ දැන් ඉන්න තැනට ආවේ 2011. අද වෙනට අවුරුදු කීයද? 2011 නේ ආවේ. දැන් 2022 නේ. ඔව්. අවුරුදු 11යි. අවුරුදු 11ට මම ඉන්න කුටිය තුල නොසිටියේ දින 4යි. රාත්‍රී 4ක් ඉඳලා නැහැ. ඒකෙන් 3ක් මම ලංකාවේ කියන්නේ නුවර තියෙන නව බෝගම්බර බන්ධනාගාරයේ හේවත් කොහෙද පල්ලි කැලේ හිරගෙදර හිටියා දින 3ක් රැ. අපරාධයක් කරලා නෙමෙයි ඈ. ඒක තමයි මේ රටේ ක්‍රමය. හේතුව නිකායකට නැතිකම. භික්ෂු ඇඳුම් පතක් නැතිකම. උසාවියේ පොලිසිය දාපු ගොතපු නඩුවකට මට අප දෙයක් නඩුවක් දැම්මම බී වාර්තාවක් දාලා මෙහෙමයි කියලා. ඒකට අස්සංකරාට දියන්නේ හැඳුම් පත නැතුව. ඒකට කරුණු හොයා ගන්න කන්සිකුරාද නඩුව හැව්වා. ඒක ඉදිරිපත් කරන්න බැරි වුණ හින්දා අපේ දායකව සම්ද එක හදානවා. එතකම් මාව බන්ධනාගාරයේ ඉන්න වුණා. බන්ධනා. ඒතකොට ඒ දුන තුන හිටියේ නෑ මගේ කුටිය තුල. මේ ඊයේ පෙරේදා මේ ජූනි 15 වෙනිදා මගේ මේ ඇසේ ආබාධයකට ශල්‍ය කර්මයක් කරා. ඉතින් ගෙදර එල කරන්න බෑනේ. ඉස්පිරිතාලේ එක රැයක් ගත කරා. ඒ දවස් 4 ඇරනකොට අවුරුදු 11ම මම මේ කුටියේ හිටියේ. ඒතර මට වාහන ඕනේද එහෙම යන්න? මහා මාලිගාව ඕනේද? නෑ. මගේ ජීවිතේ දවසේ වැඩි හරියක් මම බද්ද පර්යන්කෙන් බිම ඉඳගෙන ඉන්නේ. කතා කරන්නේ නැති කවුරුත් නැති හැම වෙලාවකම අපි ඉන්නේ සමාධියේ. රහතන් වහන්සේගේ මනස හැම වෙලාවෙම තියෙන්නේ 4 වෙනි ධ්‍යානෙ. උපේක්ෂාවේ. හැම වෙලෙම සිහිය තියෙන්නේ සතර සතිපට්ඨානෙ. ඉඳගත්තාම හුස්ම පේන්නේ. අතීතේ කල්පනා වෙන්නෙත් නෑ අනාගතය ගැන බලාපොරොත්තු නෑ මේ මොහොතේ ජීවත් වෙනවා. ඒ තරම් සැපයක් ලෝකේ තවත් නෑ. දැන් ඕනේද මට යාන වාහන මට මාලිගාව ඕනේද දේශපාලන උලං කර ගන්න ඕනේද පිරිස රැස් කරන්න ඕනේද උපාධි ගන්න ඕනේද විහාර කොට නගන්න ඕනේද බුදුහාමුදුරු කරා දේවා පූජා කරපුවත් පූජා කරා ගත්තා ගියා. මට තැන් දෙකක ජීවත් වෙන්න පුළුවන්ද? කොතන හිටියත් මට ඉදා ගන්න ඕන කරන්නේ වැඩි 6ක්. ඉඳගෙන ඉන්න ඕන කරන්නේ වර්ග අඩි 6ක්. හරි? හිටගෙන ඉන්න ඕනේ වර්ග අඩියක්. මට මාලිගාව මොකටද? ගොඩනැගිලි මොකටද? මට මගේ ඇස පෙනෙනවා. බලන්න දෙයක් නැහැ. කන් හොඳට ඇහෙනවා. අහන්න දෙයක් නැහැ. මිනිස්සු බය නිසා පර්වත වන ආරාම වෘක්ෂ සරණ යනවා. පර්වත වන ආරාම වෘක්ෂ චෛත්‍ය සරණ යනවා. කරුපාක්. බය නිසා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේවා සරණ ගියා කියලා බය නැති වෙන්නේ නැහැ. බය ඇති වෙන්නේ ඇයි? තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති බය. තණ්හාව නිසා බය ඇති වෙන්නේ. තණ්හාව නැති කරොත් බය නැති වෙයි. ඌව වෙන්ද කියලා තණ්හාව නැති වෙනවද? බය නැති වෙනවද? නැහැ. බුදුහාමුදුරුවෝ එපා කිව්වා. මේගොල්ලෝ ඒවා එපා කියපුවා හදාගෙන වඳිනවා. අද නවීන තාක්ෂණයේ තියෙනවා. මම රට වටේ පයින් ඇවිදින්න ඕනේ නැහැ.
හැබැයි මම නිකන් ඉන්නෙත් නැහැ. මම නිර්මල දහම දේශනා කරා. 2006 පටන් ගත්තේ. අද වෙනකන් අන්තර්ජාලය පාවිච්චි කරලා. ඔය ආරණ්‍ය වල ඉන්නකොට මම ආරණ්‍ය වල නිරපු වෙන මිනිස්සු මට ගරු කරා. ඒ නිසා තමයි ආරණ්‍ය වල නිරපුවේ. මොනවද වරදක් කරන්නේ දවසම භාවනා කරනවා. එක වෙලාවක් වළඳුනට කැමති නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ලකුණු කැපෙනවාට මට යන්න කිව්වා. ඊට පස්සේ යන්න යනකොට ආපහු මම කැලේට යන්න ඕනේ. මගේ වටායේ පැහැදිච්ච අය කිව්වා නෑ ඔබ වහන්සේ වඩින්න අපිට වටිනවා කියලා. ඊට පස්සේ කිව්වා අපිට ඕන තැනක තමයි ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ ආපු ගමනක තනක් මේ පුංචි තැනක මේ බබිතර ගැලපෙනවා. වටේට කඳු ටික තියෙනවා. හැබැයි හැන්දාට ලවුඩ් ස්පීකර් ටික වටේ දැම්මම අපේ කනේ තිබ්බා ගැහෙනවා. ඒක ඉතින් අපේ රටේ කාලකන්නිකමනේ. ශබ්ද දූෂණය කියන එක. ඉතින් ඒක පිඳගෙන මම දැන් හොඳ සුන්දර තැනක්. ආරාම නෙවෙයි වාරාම පිට ආරාම පූජා කරන අක්කර 100,000 ගණන් පූජා කරන ලංකාවේ ඕම්ම රටකම වඩින්න කියලා කියන්නේ. මම යන්නේ නැහැ. මට යන්න ඕනෙත් නැහැ. යන්නෙත් නැහැ. කිසිම රටකට යන්නේ නැහැ මම. ඇයි මාව ගෙන්නන්නේ? ධර්මය අහන්නනේ. ධර්මය දෙනවා ලෝකෙට. දැන් සජීවීව දෙනවා Zoom එක කරා. ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන්. ඇයි මම ඇවිදින්නේ? මං කිව්ව නිසාලා. ඇසට දකින්න රූපයක් නැත්තම් පිය. අහන්න ශබ්දයක් නැත්නම්. කොතන ගියත් මට ඇහැට පේන්නේ වර්ණ, කනට ඇහෙන්නේ ශබ්ද, දිවට දැනෙන්නේ රස, කායට දැනෙන්නේ පහස, සිතට එන්නේ සිතුවිලි. කොතන හිටියත් ඔච්චරයි. මීට වඩා වර්ණ තියෙන දෙන රටක මට. දේශනා ප්‍රාතිහාර්ය. එරුදි ප්‍රාතිහාර්ය කියන එක ඔය මොම හිටයිනු අහසින් යන්න පුළුවන්, කුරුල්ලෙක් වගේ යන්න පුළුවන්, වතුරේ ඇවිදින්න පුළුවන්, මුහුදේ පොලේ ගිලින්න නැතුව යන්න පුළුවන්, කඳු හරහා යන්න පුළුවන් කියනවනේ. එහෙම එකක් තියෙනවා. ඒවා අපිටත් පුළුවන්. අපිට කියන්නේ මට පුළුවන්. මම කියලා තියෙනවා. බුදුන් වහන්සේටත් පුළුවන්. බුදුන් වහන්සේ කාලේට තවත් අයටත් පුළුවන්. බුදු රහත් වෙච්ච නැති අයටත් පුළුවන්. ඒවා ගන්නේ සමත භාවනාවෙන්. ඒවා රහත් වෙන්න ඕනේ නැහැ. විඥාණයට යන්න පුළුවන් නම් මෙතේ ඉඳලා ශණයකින් අපි හිතමු කැලණි පාලම කියලා. හිතනකොටම වැවෙන්නේ මොකක්ද? හිත තුල. ඒ යන්නේ මොකක්ද? විඥාණය. ගියා හෝ දැනුණා. ඒතර මේ පඨවි මේ තදර තියෙන්නේ මොනවද? මේ මහා භූතහයකින් ධාතු හයකින් ලෝකෙ හැදලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මේ විඥාණයට යන්න පුළුවන් අය අනිත්‍යවට යන්න බැරි. මේකත් ධාතු නම් අනිත්‍යවත් ධාතු නම් මේ ඔක්කොම එක වගේ නෙවෙයිද? විඥානයේ කය බහලපුවම කය යනවා ඕන විදිහකට. විඥානයේ යන්න පුළුවන් කාටත් යන්න පුළුවන්. ඒකේ කරන්න පුළුවන්. හැබැයි රහත් වෙලා නෙමෙයි. සමත භාවනාව වලින් චිත්ත භාවනාව පංච නිවර නැති කෙනෙකුට වෙනත් තවුසුත් හිටියා. එතකොට ඕක පුළුවන්කම හොතර තිබුණා දේවදත්තටත්. ඕවා පෙන්නලා මැජික් පෙන්නලා නායකත්වෙ ඉල්ලේ. මිනිස්සු රැවටුවේ. ඒ කාලෙත් හිටියා. ඔය තව දේවලුත් තිබ්බා. දැන් මිනිස්සු අපිට කියනවා බුදුහාමුදුරුවෝ අමාමහ පෙළහැර පෑවා. ශාක්‍යයන්ගේ මානෙ බින්දා. අරම ඒ ඔක්කොම බොරු. සාහිත්‍ය නිර්මාණ. බුදුහාමුදුරුවෝ කිව්වා ප්‍රාතිහාර්ය එර්ධි ප්‍රාතිහාර්ය පාන්න එපා කිව්වා. තහනම් මේක තියෙනවා පුළුවන් අය ඉන්නවා අන්‍යාගම් වලත් ඉන්නවා වෙන තවුසන්ලත් තියෙනවා රහතන් වහන්සේලා ඉන්නවා කරන්න පුළුවන් අය තියෙනවා බැරි රහතන් වහන්සේලාත් ඉන්නවා හැබැයි පුළුවන් කෙනාට උනත් පෙන්වීම තහනම් දෙවෙනි එක තමයි ආදේශනා ප්‍රාතිහාර්ය. ඒ කියන්නේ අනිත්ගේ හිතේ තියෙන දේවල් දකින්න එක ඒ සිත කියවන්න පුළුවන් ඒවා ආදේශනා ඒකත් තහනම්. තව එකක් තියෙනවා තුන්වෙනි එක තමයි දේශනා ප්‍රාතිහාර්ය. දන්න දහම දේශනා කරන්න පුළුවන්. ඒ ප්‍රාතිහාර්ය නම් මම පානවා. පිළිගන්නයි තීරණය කරන එක ප්‍රාතිහාර්යද නැද්ද කියලා. අර දෙක තහනම් තියෙනවා කරන්න පුළුවන් තහනම්. බැරි අයත් ඉන්නවා ඒක වෙනම කතාවක්. පුළුවන් අයත් එදත් හිටියා අදත් හිටියා. එවැනි පුළුවන් අයගෙන් කෙනෙක් මාත් ඒක බය නැතුව මම සිංහනාද කරනවා. හැබැයි කවුරුත් අභියෝග කරන්න බෑ පෙන්වන්න කියලා. මොකද පෙන්වන්න තහනම් අපිට. බොරු කියන්නේ අපි හැබැයි. මගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙන අපිට වඩා බොහෝ දේ දැන හඳුරු දැනගෙන හිටපු ගෞතම බුදුන් වහන්සේ තහනම් කරා නම් ওই ටික යාට තේරුන්නේ නැද්ද? අනාගතයේ දවසක් එනවා මේක පෙන්ලා මිනිස්සු රවට ගන්න මේ පහදවන්න පුළුවන් කියලා තේරුන්නේ නැද්ද? බෑ. ඒක කරන්න බෑ. ඒක කරන්න බැරි නිසා තමයි එපා කිව්වේ. එහෙම කරලා ගන්න මිනිසුත් වැඩක් නැහැ. ඔක කරොත් කියයි ඔය මෙහෙම ශාස්ත්‍රයක් තියෙනවා මට පොත්වල තියෙනවා. මෙහෙම ශාස්ත්‍රයක් තියෙන එක දැන් මැජික් පෙන්වන්නේ. රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් නිවන් මඟ පෙන්වා දෙනවා. ඒකට මැජික් ඕනේ නැහැ. සසර බිය දක්නා කුල පුත්‍රයන් සඳහා මේ දහම ඒක හොයන කෙනා හොයාගෙන එයි. හොයන කෙනෙක් ඉන්නවා ඒක කියලා දෙනවා. ඒ අයට ගන්න තමයි අපි අන්තර්ජාලය හරහා ඔය දේශනා ටික දාලා තියෙන එක දේශනා ප්‍රතිහාරය. නැත්නම් ඔයගොල්ලෝ මෙතනද නැහැ. රාග දේශ මොහ වලින් මිදුණා. වීත රාග වීත දෝෂ වීත මොහ. ඔයගොල්ලෝ ටික තුන තියෙනකන් ඇලෙනවා ගැටෙනවා. විශ්වාසයේ සැකේ කියන දෙකම තියෙන්නේ එකම කාසිය දෙපැත්ත වගේ නොදන්නා දේ කෙරේ. මම ප්‍රත්‍යක්ෂ විතරයි පිළිගන්නේ. බුදුහාමුදුරුත් එහෙමයි. මේක මාර්ගයේ කිව්වා අහලා ගිහලා මම පිළිපැද්දා. ප්‍රත්‍යක්ෂය තුලින් අවබෝධයෙන් මේ කතා කරනවා. අභිධර්මයේ මම දේශනා කරලා තියෙනවා. අභිධර්මයේ බුදුහාමුදුරු දේශනා කළා නැහැ. කිසිම තැනක බුදුහාමුදුරු අභිධර්මයක් කියලා ඔය දැන් තියෙන අභිධර්ම පිටකයේ දේශනා කරලා නැත. ත්‍රිපිටකය ලෝක උරුමයක් කරා. නීතියෙන්. එලකට ජාතික උරුමයක් කරා. අන්තිමට මොකද කරේ? ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගෙනාවා. මොකද උනේ? අන්තිමට එල්ලාස් කරගත්තා. කවුද ඒකට අවශ්‍ය මූලික දේ? අභිධර්මයේ බුද්ධ දේශනාවක් නොවේ. එහෙම වුණා නම් කිසිම සූත්‍රයක අභිධර්මයක් දේශනා කරපු බවක් සඳහනක් නැහැ. ඊළඟට පළවෙනි ධර්ම සංගායනාවේදී අභිධර්ම පිටකයක් නැහැ.
ඇයි තිබුණේ? දෙවෙනි ධර්ම සංගායනාවේදී අභිධර්ම පිටකයක් නැහැ. තුන්වෙනි සංගායනාවේ තියෙනවා. බුදුන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 235කට පස්සේ. අනිත් ආගම් වලත් තිබුණා. ඕක මහායාන දර්ශනයේ තියෙනවා. අභිධර්මයේ ඕක නිර්මාණයක්. චිත්තක්ෂණ 17ක් රූපකලාපයයි කියනවා. චිත්තක්ෂණ 17ක් කියනවා. ඒ පොතේ මම කියනවා 50යි කියලා. මම මේ නිකන් කියන්නේ මම මේ උදාහරණයකට කියන්නේ මම 50යි කියලා කිව්වොත් නැත්නම් 17යිම ගමුකෝ. දැන් කියන කෙනාට ඔප්පු කරන්න පුළුවන් 17. පෙන්වන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. නෑ කියන මිනිහෙක් ඉන්නවා. නෑ කියලා පෙන්වන්න පුළුවන්ද? දෙකම බෑනේ. එහෙම බුදුහාමුදුරු දහම් දෙසලා නෑ. හැබැයි ආරෂ්ඨාංග මාර්ගය කිව්වා. සතිපට්ඨානය කිව්වා. කරලා බැලුවොත් පේනවා. අභිධර්මයේ අපිට මොනවද කරන්න තියෙන්නේ? පොතේ තියෙනවා කියලා ගිරව් වගේ කියවක ඉන්නවා. විශ්වාස කරන්නලු. විශ්වාස කරන්න දෙයක් නැහැ. පිළිගන්න දෙයක් නැහැ. බුදුහාමුදුරන්ගේ දහම විශ්වාසයවත් සැකේ මත පදාම් වෙලත් නැහැ. ඒ වගේම අභිධර්මයේ එහෙම දේශනා කරපු කෙනෙක් මිනිසුන් පිළිගත නොහැකි වැඩකට නැති අභිධර්මයක් උගන්වන්නෙත් නැහැ. උගන්ලත් නැහැ. ඉගැන්වෙත් නැහැ. පසු කාලීනව එකතු කරපු එකක්. පාන්සලේ නැති දහමනේ. පාර්ලිමේන්තුවේ නැති දේශපාලනයනේ. හරි. තව තැන් වල Tamanට අදාළ එක තමයි නොකරන්නේම. අනිත් ඔක්කොම කරනවා. ඒකනේ මේ රටේ මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක දන්නවා. ඒක අපි කරන්නේ නැහැ. ධර්මයේ කියන්නේ ලෝක ස්වභාවය. ඒක ගෞතම බුදුන් වරයෙක් ඇවිල්ලා අඳුනා ගන්නවා. අඳුනගෙන එයා ඒකේ ඵල නෙලාගෙන ඊළඟ ඒක හොයන අයට කියලා දෙනවා. කවදා හරි අහෝසි වෙන්නේ දේශනාව. ධර්මයේ නෙමෙයි. ධර්මයේ සදාකාලිකයි. දේශනාව අහෝසි වෙයි. දේශනාව වෙනුවට දැන් වල්පල් බිහි වෙලා. ප්‍රතිරූපක පහළ වෙලා. ඔක බුදුහාමුදුරුවෝ කිව්වා අනාගතේ සද්ධර්ම ප්‍රතිරූපක පහළ වෙනවා කියලා. හැබැයි ඒක පහළ වුණ දවසට සද්ධර්මය අතුරුදහන් වෙනවා. ඒ වෙමින් පවතිනවා මේකෙන්. ඔච්චරයි. ඒ වෙමින් යන්නේ. ඒක තමයි මේ අපි පොඩ්ඩක් උත්සාහ කරන්නේ හොයාගෙන ගිහිල්ලා ඇවිල්ලා කියන්න. ගන්න කෙනෙකුට වැඩ ගන්න. තා ටික 16ක් තියෙයි අන්තිම රහතන් වහන්සේත් පිරිනුවන් පානකම්. එතකන් මේක අහුසි වෙන්නේ නැහැ. රහතන් නිකායක් තියෙන්නේ කොහොමද? නිකායක් තිබුණා නම් ඒක බුද්ධ නිකාය. බුදුන් නිකායක් තිබ්බද? සාරිපුත්‍ර නිකායක් තිබ්බද? කාශ්‍යප රහතන් වහන්සේට තිබුණාද? තිබුණා නම් අන්න ඒ නිකායේ මාත්. සානිකුත් රහතන් වහන්සේලාත් එහෙම එකක් නැහැ. දහම් දෙසි මැල්මක් නෙවෙයි අපි අතහැරියා. සුඛයටපත් වුණා දුක අතහැරියා. දුක හොයන මාර්ගය හොයන තවත් අයට පිහිට වෙන්න බුදුන් වහන්සේ මේක කිව්වා. ඒකට මගේ ගුරුවරුත් ඒක අහගෙන ඇවිල්ලා මට කිව්වා. හොයාගෙන ළඟට ගිහින් ගියාම කියලා දුන්නා. ඒ ඇල්මක් තියෙන අය තමයි හොයාගෙන ගිහලා මිනිස්සුන්ගේ ගෙදරට ගිහලා ගේ අස්සරකින් බණ කියනවා. අපි යන්නේ නැහැ. හොයාගෙන ආවොත් එන කෙනාට මගේ මව්පියන්ට කරන උපහාරයක් හැටියටත් මගේ ගුරුවරු ආචාර්යවරුන්ට කරන පූජාවක් හැටියටත් මට එතුමන්ලා දුන්න දේ මම ඊළඟ පරම්පරාවට දෙනවා. හැබැයි ඔය හොයන අයට ඉල්ලන අයට ළඟට ඇවිල්ලා අහන අයට බුදු සාසනේ තිබ්බත් එකද මේ රටේ තිබ්බත් එකකට දත් දෙකයි. මට අදාළම නැහැ මේක. මම තව ටික දවසක ඉඳලා පරිනිබ්බාණයටපත් වෙයි. ඔච්චරයි. මේක අයිති ලෝකෙට ඒක පවතිනකම් පවතී. අවසන් දාලා යනවා යන්න. සදාකාලික ජීවනටපත් වෙනවා. සුවයටපත් වෙනවා. භික්ෂුවකට දේශපාලනේ තහනම් නැහැ. හැබැයි කරන්න කියලාත් නැහැ, එපා කියලාත් නැහැ. බුදුහාමුදුරුවෝ දේශපාලනේ අතහැරලා ගියේ. රජමාලිගා රජකමනේ අතහැරියේ. එදා තිබුණු රාජාණ්ඩුව අතහැරලා යන්නේ රජකම අතහැරලා. හැබැයි එකකින් කරන්න පුළුවන් දේ සීමිතයි. දේශපාලන කරන්න පුළුවන් ඊටාම සීමිත දෙයක්. මිනිසුන්ට සෞඛ්‍ය බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්. මිනිසුන්ට යම්කිසි අධ්‍යාපනයක් දෙන්න පුළුවන්, වෘත්තියක් උගන්වන්න පුළුවන්, රස්සාවක් දෙන මාර්ගයක් හදන්න පුළුවන්, ආර්ථිකයේ ගොවිතැන කරගෙන ජීවත් වෙන්න කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒක මිනිහෙකුටත් ඔය දේශපාලනයෙන් කාටවත් මරණයෙන් ගලව ගන්න බෑ. ජරාවටපත් වීම, ලෙඩවීම, මහලු වීම නවත්තන්න බෑ. ඒක තමයි සිද්ධාර්ථ එක දාලා ගියේ. කුමාරයා. මොකද එයා හොයාගෙන ගියේ ජරා මරණ නැත්තන. එතකොට ඒක දේශපාලන කරන්න බෑ. එතකොට දේශපාලනේ තියෙන්නේ ආධ්‍යාත්මික ලෝකයේ තුල පල්ලෙහා මට්ටමේ. භික්ෂුව කියන්නේ භික්ෂුව ඒෂයේ තියෙන අය දේශපාලනය කියන මේ මොඩ ගහුරු ඉන්නවා. දැන් ලංකාවේ දේශපාලනය ගත්තොත් මම දැකපු දෙයක් තමයි රට පාලනය කරන්නේ මෙතන ඒක මිහිඳු මහින්දාගමනේ ඉඳලා දෙන දෙයක්. ආණ්ඩුව සහ ආගම බුද්ධ ආගම. ඒතර බුද්ධ ආගම නියෝජනය කරන භික්ෂූන් සිවුරු දාගෙන අරගොල්ලෝ දේශපාලනය කරනවා. මොකද කරන්නේ අපේ රටේ? දේශපාලන පක්ෂයක් පිහිටුවලත් ලියාපදිංචි කරලා එහෙම නොමිනේෂන් දීලා කොහටද ඉස්සලම එන්නේ? දළදා මාලිගාවට මල් වට්ටියක් අරගෙන යනවා. පළතුරු කූඩේකුයි අටපිරිකරු අරගෙන දෙපැත්තේ තියෙන මහා විහාර දෙකට යනවා. හරිද? අස්කිරි මල් වතු. ඒ නොමිනේෂන් දීලා. ඊට පස්සේ ඡන්දි දීලා යනවා. ඇමතිවලා දිවුරුම් දීලත් යනවා. ඕකනේ අපේ රටේ බද්ධ වෙලා තියෙන ක්‍රමේ. දැන් මොකද වෙන්නේ? දේශපාලකයා ඒ විදිහට යනවා. ඒක අපේ සම්ප්‍රදාය කියවකෝ. ගිහිල්ලා රට හොදාගන්න බැරි වුණාම හාමුදුරන්ට කියනවා අනේ බණ කියලා මට රට හදලා දෙන්න කියලා. හාමුදුරුවන්ට පන්සල රැක ගන්නත් බෑ, භික්ෂුව රැක ගන්නත් බෑ. අනේ නීතිකයෙන්ද අපිව බුද්ධ ශාසනය රැක ගන්න. මොකද බුද්ධ ශාසනය කියන්නේ චෛත්‍යයයි පිළිමයයි භෝගයිද? සඳකඩ පහනයි රන් වැටයිද? මේ වගේ තත්ත්වයක් තමයි භික්ෂූන් සහ මේ
දේශපාලනය අතර තියෙන්නේ. හැබැයි මීට එහාගේ කතාවක් තියෙනවා. ඒක තමයි දැන් අපිට වැදගත්. ඒක දැන් බුදුහාමුදුරුවෝ රජසැප දාලා රජකම අතහැරලා සියල්ල දාලා කසාවත් ඇඳගෙන ගියා. කෙස්ට රවුලු කපලා මොකටද ගියේ? ජරා මරණයෙන් ගැලවෙන තැන හොයාගෙන. හැබැයි ඒකට උත්තරේ නැති හින්දා තමයි රජමාලිගාවේ ගියේ. හැබැයි ඒක හොයාගත්තට පස්සේ මොකද කරේ? අපව රජමාලිගාවට ආවෙත් නැහැ, දේශපාලනය කරෙත් නැහැ. හැබැයි නිකන් හිටියෙත් නැහැ. මොනවද කරේ? රජවරු ඇවිල්ලා ඇහුවා. සිටුවරු ඇවිල්ලා ඇහුවා සිටු ගිහි සැප විඳින හැටි උත්තර දුන්නා. රජවරු ඇවිල්ලා ඇහුවා රට පාලනය කරන හැටි. තව රජවරු ඇවිල්ලා ඇහුවා කොහොමද දුප්පත්කම නැති කරන්නේ? තව අය ඇවිල්ලා ඇහුවා කොහොමද මේ රට දියුණු කරන්නේ? හොරු බිහිවෙලා වැඩි කොහොමද හොරුන්ගෙන් ගලවගන්නේ? බුදුහාමුදුරුවෝ නිහඬ වුණේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ රාජකීය අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. එයා සියලු ආගම් දැනගෙන හිටියා, සියලු යුද්ධ ශිල්ප දැනගෙන හිටියා. ඊළඟට රාජ්‍යකරණයේදී රාජ්‍යතන්ත්‍රයේ රට පාලනය කරන හැටි දැනගෙන හිටියා. රජමාලිගාවේ හැසිරෙන හැටි දැනගෙන හිටියා. හැබැයි මේ ඔක්කොම දාලා ගිහලා බුද්ධත්වයටපත් වුණා. ලෝකෝත්තර දහමක් දන්නවා. ලෞකික ජීවිතයක් දන්නවා. එහෙනම් ඕන කෙනෙකුට උත්තර දීමේ හැකියාව බුදුන් වහන්සේට තිබුණා. ඉතින් ඒකෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මම මේ නිවන් මඟ විතරයි මේ ඕව වැඩක් නෑ කියලා එහෙම දුන්නේ නෑ. රජාට අහපුවම එයාට ඒ උත්තරේ දුන්නා. සිටුවරයට ඒක දුන්නා. තරුණයන්ට අහපුවම තරුණයන්ට ගියා. බුදුහාමුදුරුවෝ එක තැනක මගුල් කපුකුමුකුත් කරනවා. දැන් hina වෙන්න බා. ඒක තියෙනවා. එක මම කියන්න කිව්වෙ හින්දා කියන්න. ඒක හරි රසවත්. එක්තරා තාත්තා කෙනෙක් හරි ආඩම්බරයි. ලස්සන දුව ගෙනල්ලා හොඳම මනමාලියෙක් හොයනවා. ගිහිල්ලා හන්දි ගානේ පොළවල් තියෙන තැන් වල ගිහිල්ලා දුවව නටවනවා. එතකොට නටවනවා දුව නටනවා ඒක බලන්න මිනිස්සු වෙනවා. ඒ අතරතුරේ අහනවා ප්‍රශ්නයක් කවියකින්. ඒකට උත්තර දුන්න කෙනා තමයි තෝරගන්නේ. විවාහ වෙන්න. දැන් ඔකට යනවා ඉතින් රටේ ඉන්න තරුණයෝ ඔක්කොම. ඔය අනතුරු එක දවසක් පාරේ අයින් ඉන්නකොට එක තරුණයෙක් යනවා බුදුහාමුදුරු ඉන්නෝ දැකලා කතා බහ කරනවා. එතකොට බුදුහාමුදුරන කොහෙද යන්නේ? මේ අහවල් තැන මේ දුව නටනවා මේ එයාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාම දුව අයිති සරණ පාවා දෙනවා මං යන්නේ ඒකට. ඊට පස්සේ මේ බුදුහාමුදුරනේ එක දානකට ඉන්නේ. ඊට පස්සේ කියනවා මොකක්ද අහන ප්‍රශ්නේ කියලා. දැන් උත්තරේ කියලා දෙනවා බුදුහාමුදුරුවෝ. කවුරුත් උත්තරේ දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි තරුණයට කියලා දෙන්නේ. එයාගේ උත්තරේ දෙනවා. දුව බඳලා දෙනවා. ඒක මම කප්කල් කරා කියලා. ඒ වගේ දේවලුත් බුදුහාමුදුරුවෝ කර හරි සුන්දර චරිතයක්. මැජික් පෙන් වෙන්නේ රාජහාරි පෑවෙන්නේ දහම් දෙසුවා. නිවන් මගත් කිව්වා. අදාළ කෙනාට අවශ්‍ය දේ කරා. ඒකට සුදුසා බුදු සම්මා සම්බුදුවරේ. ඊළඟට සුදුසා රහතන් වහන්සේ. එතකොට දේශපාලනය කරන්න එපා කිව්වෙත් නැහැ කරන්න එපා. දේශපාලනේ නිවන් මගත් එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි බඩගින්නේ ඉන්නේ උන්ට බණ කියන්නත් බෑ. අද රටේ චතුරාර්ය සත්‍ය හොයන්නේ කීයෙන් ගෙදරද? රමුන්ට කන්න නැත්තම් පාට බැස්සම පෙට්‍රල් ටික නැත්තම් ඩීසල් ටික නැත්තම් ගෙදර ලයිට් එක පත් වෙන්නේ නැත්තම් කුසියට ගියාම ගෑස් ටික නැත්තම් ඒවා අවශ්‍ය වුණත් අද දැන් පුරුදු වෙලා ඉවරයිනේ. පන්සල නැතුව සාක්ෂිතක් ලංකාවේ අතිදක්ෂ රජෙක් පහළ වුණා කෝත් විශ්වාස කරනවද ඉතිහාසය ගත්තොත්? උදාහරණයක් හැටියට මහා විහාරේ මහින්දාගමනයෙන් පස්සේ මහා විහාරේ තමයි රජවරු පත් කරයස් කරේ. රජා මහා විහාරයට කැමති කෙනා පත් වුණොත් මහා විහාරේ බැබළුණා. මහා විහාරයට විරුද්ධ කරපු රජෙක් පත් වුණොත් මහා විහාරේ සමතලා කරලා තියෙනවා. අබවැපුරුව කියලා තහලා තියෙනවා. පිට මේ අපි මහාවංශේ තියෙනවා කියලා පොත්වල තියෙනවා. එවැනි එක රජෙක් තමයි මහසෙන් කියන්නේ. සේන රජුරු. සේන කියන්නේ මහා විහාරයට විරුද්ධව උදව් කරපු නැති රජෙක්. එයා පත් වෙලා රාජ්‍යත්වයට බලය අල්ලලා මහා විහාරේ සමතලා කියලා තියෙනවා. හැබැයි ඔහු තමයි ලංකාවේ වැඩිම වැහුව හැදුවේ. අදත් මේ රටේ මිනිස්සු කෘෂිකාර්යය කරන්නේ ඔවුන් හදපු වැව් වලින්. ඔහු තරක් නෙමෙයි තවයි ඉන්නවා. හැබැයි මෙයාට පන්සලේ අනුග්‍රහය ලැබුණේ නැහැ. හැබැයි ඔහු නිකන් හිටියේ නැහැ. ලෝකේ ලොකුම ස්තූපෙත් හැදුවා. අද එකේ කොත් කරාත් කඩලා. ඇයි රුවන්වැලි සෑයට වඩා උස හින්දා. දෙකම කැඩුවා. රුවන්වැලි සෑය බැබලෙන්නත් ඉතුරු නොබැබලෙන්නත් හේතුව මොකද්ද? මං කියන්නම්. රුවන්වැලි සෑය තිබුණා. හැදුවේ දුටුගැමුණු කියලා කියන්නේ දුටුගැමුණු නෙමෙයි හැදුවේ. යාගේ පස්සේ එතන සැකිල්ල දැකලා මේ කියන්නේ අපි ඒක කියමුකෝ ඒ විදිහට. දුටුගැමුණු රජුරු හැදුවා. ඊට පස්සේ මොකද වුනේ? ඊළඟට එයා මහා විහාරයට පක්ෂග්‍රාහී භික්ෂුවක්. ඒ කට්ටියම. ඊට පස්සේ මොකද වුනේ? ඊළඟට බලයට ආවා ඒ කෙනෙක් ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ මට මතකද පළවෙනි සියවසේ දෙවෙනි සියවසේ දුටුගැමුණු හිටියා. පළවෙනි සියවසේ බලයට එනවා වට්ටගාමිනී. අබය වලගම්බා කිව්වොත් දාන්න මන් දන්න තරමින් හරිනම වට්ටගාමිනී. වට්ටගාමිනී පළවෙනි ආක්‍රමණයෙන් පෙරදිලා යනවා. යුද්ධේ රට අතහැරලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ කෙනෙක් උදව් කරනවා. කුපික්කල 30 තමයි උදව් කරනවා. ලංකාපුරාම කිව්වොත් ඕන ගල්ලේනක් කටාරම් කරපු ගල්ලේනක් හදුව කවුද කියලා හොත් වට්ටගාමිනී වලගම්බා. එයා මතන හමුදාව හදාවිවේ ගල් ආරාම පුදා භික්ෂුන්ට පාර හැදුවා. එයාට මිනිස්සු දන් දෙන්න ආවම තරුණෝ රැස් කළා යුද්ධ හමුදාව හැදුවත් දන්නේ නැහැ. ඒ වගේ සාක්ෂි මට ලැබිලා නැහැ. කොහමද එහෙම වෙන්න පුළුවන්. කොහමද ගිහිල්ලා එයා අපව දෙවෙනි පාර යුද්ධ කළා බලය අල්ලනවා. එල්ලුවට පස්සේ නිකන් හිටියේ නැහැ. වේද විහාර හදන ඕන කෙනෙක්. ඒ හැදිනේ. ඒක ඊළඟට කරන දේ. මේගොල්ලෝ මොකද එයා හැදුවා
චෛත්‍යයක් රුවන්වැලිසෑයට වඩා ඒක ලොකුයි. හැබැයි ඒක පූජා කරේ කාටද? ඒක ලොකු නිසා නේ කතාව තියෙන්නේ. මේක පූජා කරේ කාටද? කුපික්කල තිස්සට. අර වනවාසී වර පැරදිලා ගිහිල්ලෙනකොට උදව් කරපු වනවාසී භික්ෂුවට පූජා කරා. මොකද උනේ? මහා විහාරයට සාංගිකව පූජා කරේ නැහැ කියලා මහා විහාරිකෝ වට්ටගාමිනී එක තරහ වුණා. කුපික්කල තිස්ස හාමුදුරුවෝ එක්කත් තරහ වුණා. එයා පුජ්‍යලිකෝ එක බාරගත්තා කියලා. අන්න පළවෙනි නිකාය ભેදේ හැදුනා. හරි. ඔන්න පටන් ගත්ත තැන මහා විහාරිකෝ සහ අබේගිරිකෝ. මේක ස්තුපූර්ව පළවෙනි සියවසේ. දැන් ඔහොම ඒ එකක්. එතකොට ඊළඟට මොකද වෙන්නේ? තව දවසක අර මං කියපු මහසෙන් බලයට එනවා. හැබැයි මහා විහාරයට විරුද්ධ කෙනෙක්. හැබැයි එයා බලයට පත්වලා එයා හැදුවා අර දෙකටම වඩා ලොකු චෛත්‍යයක්. ඒක තමයි ජේතවන චෛත්‍යය. පසු කාලයක ඒවා අන්තම්බුන් වුණා කියමුකෝ. දැන් අලුත් එරියා කරා. මම දන්න 78 බලයට ආපු ආණ්ඩුව හරහා ඔය සංස්කෘතික කෝණේ මොක පිළිසකර කරා. අපි ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන ගමනක් ගිහිල්ලා පෙන්නපුවාම මෙන්න රුවන්වැලිසෑය නෑ මෙන්න අබේගිරිය මේ නැත්තම් ජේතවනේ කියලා පෙන්නේ කන්දක් ගස් වෙවිච්ච. චෛත්‍යයක් නෙමෙයි. ඔක්කොම අර පිටිපත්තේ තියෙන කපරාරුව ගැලවිලා මේ ගස් වැවිලා. ඊට පස්සේ පිළිසකර කරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පිළිසකර කරද්දී අය මේ දෙක පිළිසකර නොකරේ. රුවන්වැලිසෑය විතරක් කරේ ඇයි? අර දෙක කැඩුවේ ඇයි? ඒ දෙන්නම මහා විහාරයට විරුද්ධ හින්දා. මහා විහාරයට විරුද්ධව ගිය දෙන්නෙක් තමයි වට්ටගාමිනී මහසෙනුයි. ඒ දෙන්න හදපු චෛත්‍ය දෙකට වෛර කරා. ඒ දෙකම දුටු ගැමුණු හදපු මහසෑයට වඩා උසයි. උසින්ද කැඩුවා. මේක මගේ ප්‍රකාශයක්. පොත්වල නෑ. කඩපු එක මොකා වුණත් හදන්න බැරියයි. ඇයි හදන්නේ නැත්තේ? දෙන්නේ නැන්නේ හදන්න. මහා විහාරේ බලවත්නේ. මහා විහාරේ තමයි රට පාලනය කරන්නේ. මහා විහාර සම්ප්‍රදාය අද තියෙන ආකෘතිය තමයි අස්කිරි මල්වතු කියන්නේ. මට භික්ෂුවක් වශයෙන් නේ පුරවැසියෙක් වශයෙන් අභිෂේකයක් වශයෙන් මට අයිතියක් තියෙන මේවා කතා කරන්න. භාෂාවේ නිදහස මට තියෙනවනේ. ඉතින් මම මේක කියනවා. කවුරුත් හෙලා දකින්නවත් අපහාස කරන්නේ නෙමෙයි. අදලත් කඩලා නේද ඒක? ඒ දෙක රවුම් ඇදයි නේද? ඒක කපරාරු කරන්නේ නැහැ නේද? සුදු ගන්න නැහැ නේද? ඇයි හදන්නේ නැති ලෝකේ උසම ස්තූපය ජේතවන චෛත්‍යය. ඒක තමයි ප්‍රශ්න මට තව ගැන කතා කරොත් ගොඩක් දේවල් තියෙනවා. ආගමයි දේශපාලනය ගැන කියන්න ගියොත්. දේශීය ආර්ථිකයක් තිබ්බ 70 77 කය ගැහුවක් කොලා බගා සංග්‍රාම කරා. කෘෂිකාර්මිය ගැන කතා කරා. කෘෂිකාර්මිය පටන් ගන්නේ නිදහසේ ඉඳලා ඩී.එස්. සේනානායකගෙන්. ඊට පස්සේ ඩඩ්ලි සේනානායකලා. ගංගා නිම්න සංවර්ධනය. ඒතකොට ඊට පස්සේ ඔය මේ මහවැලි ව්‍යාපෘතිය ඔක්කොම ආවා. රට දියුණු වුණාද? ඊට පස්සේ දේශීය ආර්ථිකයක් 70 77 කි සත පහක දෙයක් පිටරටින් ගේන්න බෑ. ඔක්කොම ලංකාවේ. අපි වවලා අපු කමු. එහෙමයි තිබුණේ. දාදාත් එහෙම ඇවිල්ලා. එතකොට දැන් ඔය කියන විදිහට ඒක හරිනම් එදා රට දියුණු වෙන්න තිබ්බා. උනාද? ඒක දියුණු වුණා නම් මිනිස්සු පාම්පෝලිමේ උදේට ඉන්නේ නැහැ. අඟහරුදායි සෙනසුරා මේ සිකුරාදායි බත් නැතුව ඉන්නේ නැහැ. හෝටලයකවත් බත් උගනන්න තාන. හාල් පොළු මිරිස් පොළු. අපි අත්දකපු දේ මම මේ කියන්නේ. මේක දේශපාලන කතාවක් නෙමෙයි. අපි දැකපු සමාජ වටපිටාව. ඊට පස්සේ මේ ප්‍රතිඵලයක් වශයෙන් 1977 6න් 5ක බලයක් විරුද්ධ පක්ෂයට ලැබුණා. ඔකනේ උනේ. ඔහු ආවා. ඔහු හදාගත්ත ඒකාධිපති ව්‍යවස්ථාවක්. ඔහුගේ දූර කාල දෙක තුල 13 සැරයක් සංශෝධනය කරා. රට දියුණු වුණාද? නෑ. ඊට පස්සේ මොකද උනේ? ඊළඟට පත් වෙච්ච මිනිස්සු තව 7ක් එකතු කළා 20 වෙනි සංශෝධනයක් දක්වා ගියා. රට දියුණු වුණාද? කවුරුත් කෘෂිකාර්මය කරේ නැද්ද? දේශීය ආර්ථික දියුණු කරන්න උත්සාහ කරේ නැද්ද? කර්මාන්ත හදන්න වීර්යය කරේ නැද්ද? කරපු අය හිටියා නැති අය හිටියා. පිටරටින් ගලා කණ්ඩ ඕනි කියපු අය හිටියා. දැන් ඔක්කොම අද ඩොලර් ගැන කතා කරනවා. ඔය එකක්වත් අදාළ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන උත්තරේ තියෙන උතර නෙමෙයි. ප්‍රශ්නේත් ඕක නෙමෙයි. ප්‍රශ්නේ තේරෙනවා. ඒ ප්‍රශ්නේ ප්‍රතිඵලය තේරෙනවා. ප්‍රශ්නේ ආරම්භිච්ච තැනයි ඒකට උත්තරේ දන්නේ නැහැ. මම දකින්න විදිහට මේ පවතින ක්‍රමය අපිට ගැලපෙන්නේ නැහැ. ඒක දැන් තමයි මිනිස්සු සිස්ටම් චේන්ජ් කියන්නේ. ඔක අපි දැනගෙන ගොඩක් කල් සිස්ටම් එක වැරදි. අද උද්ඝෝෂණ කරන්නේ ඇයි හින්දාද? මොකක් හින්දාද? මම බොහෝ කල් මේ සැලසුම් හදලා මම අතීතයේ ගෙදර ඉන්න කාලේ 1990 වගේ කාලේ මම ටිකක් කැපි වෙන චරිතයක්. දක්ෂ කතිකේ හරි සමාජශීලී මේ මං ගැන වර්ණාවක් නෙමෙයි. එහෙම ඉන්නකොට මගේ වටා හිටපු බොහෝ දෙනෙක් හිතුවා මං කවදාද ජනාධිපති වෙයි කියලා. ඒගොල්ලෝ තමයි යෝජනාව දැම්මේ. ওই යෝජනාවත් ගෙනා මං කවදාවත් නොකරපු දේ. දේශපාලනේ කවදාවත් මං කොතිම දැනක් කරලා නැහැ. ඒගොල්ලන්ගේ මතයක් තිබ්බා. මා වටා හිටපු මගේ අසුරු කරපු පිරිස අතරේ වැඩි හිටියෝ හිටා. ඒ කියන්නේ මගේ ලක්ෂණ මොනවා හරි දකින්න නැති ඒගොල්ලෝ. විශේෂ මොනවා හරි තියෙනවා. මේ තරුණයා කවදා හරි දවසක මේ රටේ ඉහළට යයි කියලා හිතපු අය හිටියා. මගේ මුණ්ඩ කියපු අයත් හිටියා. මම නම් ගම් කියන්න හොඳ නැහැ නේ. මහ ලොකු චරිත නෙවෙයි. එමයි හිටියා. මට උනම් කියන්න බැරිත් නැහැ. අද සමහරු පාර්ලිමේන්තුවෙත් ඉන්නේ වෙන්නෝ. උන්න මං කියන්න මම කැමති නෑ මේවා කියන්න. එතකොට මේකක් තිබුණා. එහෙම තියෙද්දි මං අන්න ඒ නිසා මේක මොකද්ද මේ කියන්නේ කියලා මං ඊට පස්සේ ටිකක් දේශපාලනේ පැත්ත අධ්‍යයනය කරා. එතන මේ රට දිනු කරන්න බෑ. වැඩි හේතුවක් දැක්කා. මොකාවත් බෑ. ඇයි හේතුව? මේ රටේ තිබුණේ දේශපාලනයයි දේශපාලන පක්ෂ ආණ්ඩුවයි
පන්සල අතර තිබුණු සම්බන්ධය. ආගම අතර තිබුණු සම්බන්ධය. මේ දෙක තියෙනකම් මේ රට දිනු කරන්න බෑ. මේ දෙකම වැරදි. එතකොට මේක දිනු කරන්න මේ දෙකෙන් ඉවත් වෙන්න ඕනේ අපි. යම් දිනුවක් තියෙන්නේ නැති මිහිඳුගෙන් ආවේ වෙන්න පුළුවන්. අපි එදා අතීතයේ පැත්තක දාමුකෝ. අද බැරි නම් බෑනේ. බැරි හින්දානේ අද මිනිස්සු මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒක ඔක මම ඊට ඉස්සර දැක්කා. හැබැයි ඔක කිව්වට තේරුම් ගන්නේ නැහැ. දැන් වැවයි දාගමයි ගමයි පන්සල කියන සංස්කෘතියෙන් වැරදීනේ. මං කියන්නේද ඉස්කෝලේ යන කාලේ කීවි අපිට මොකද්ද? උඩ ගිහිල්ලා වැව හැරුවා. වැව හැරුවේ නැහැ. චෛත්‍ය හදන්න ගඩොල් කැපුවා. එතකොට එතන වලක් හැදුනා. මෙතන චෛත්‍ය හැදුනා, වැව හැදුනා. එතන පන්සල හැදුනා. මං නුවරේ කානේ. වැව නුවර වැව ළඟින් යනකොට මං චෛත්‍ය වුණා අදත්. හැබැයි වැව තියෙන චෛත්‍ය නෑ. හවුද නැද්ද? කණ්ඩල වැව ළඟට ගිහලා වටේ කරකලා හොන කෝ මෙච්චර වැවක් හදන්න හදපු චෛත්‍ය. නෑ. ඒ දාග බෑ හරිද එතකොට? අපි බොරුවෙන් උලා කරාද නැද්ද? ඕගොල්ලන්ට විචාර බුද්ධිය නැතුව මං පලි නෑ. හැම දාගබයක් තියෙන තැන චෛත්‍ය තියෙනවද? දාගයක් තොගයක් තියෙන අනුරාධපුරේ. ඒ හා සමාන වැව් තියෙනවද? නගරේ තියෙන දෙකයි. තිසා වැවයි නුවර වැවයි. ඔය දෙකෙන් අඩොල් හදලා ඔය චෛත්‍ය හදුවේකද? බෑ. අපිම තමයි මේ අපේ මුතුන් මිත්තුම වරද්දගත්ත තැන් මේවා. අශෝක රජුරු හරහාගෙන ආපු නනුව තමයි මේ තාම දිරව ගන්න බැරුව කාලේ ඉන්නේ. අපේ ලොකුම හතුරත් ලොකුම උදව්කාරයත් මිතුරත් අපේ උතුර ආක්‍රමණය කරේ කවුද? ඔය සොලින් කියන්නේ කවුද? ඔය එක ග්‍රාම් කියන්නේ උන් කොහෙන්ද ආවේ? යුරෝපෙන්ද? ඉන්දියාවෙන් තමයි. මම මේ ජාතියට මම ණය ගැති. මේ රටේ ජනතාවගේ මුදලින් මං ඉගෙන ගත්තේ. මට උපාධි නිකම් මගේ අම්මා අප්පච්චි නෙමෙයි දුන්නේ. මගේ අතපයන වල හැදුවා. මං ණය ගැති. මට සෞඛ්‍ය ලබා දුන්නා. මම මේ ඊයේ ප්‍රද ලොකු සර්ජරි එකක් ලක්ෂ 3ක් විතර යන එළිය කරා නා. මට 7-5ක්වත් කියන්නේ නැහැ. රජේ රෝහලෙන් දුන්නේ. මං ණය ගැතිද නැද්ද? මේ රටේ ජනතාවගේ මුදල්. මට කට වහන්න ඉන්න පුළුවන්ද? දැන් බෙහෙත් ඇති වෙන්න යන්නේ හදුවේ කවුද එතකොට? ඖෂධ 14ක් දැන් නැතිලු. මේ ක්‍රමයේ සාර්ථක නම් අපි අද මෙහෙම විඳ විදිහක් නැහැ. යම් යම් සාධක පුංචි දේවල් තියෙන්න පුළුවන්. තියෙනවා නැත්තේ නෑ. දැන් නිදහස් අධ්‍යාපනයත් මේක තුරනේ තියෙන්නේ. මම නෑ කිව්වද? හැබැයි නිදහස් අධ්‍යාපනයෙන් අපේ බඩ පිරෙන්නේ නැත්තම් අද වෙනකොට. අපේ ප්‍රශ්න වලට උත්තර නැත්තම්, අපේ තරුණයන්ට රැකියාවක් නැත්තම්, අපේ කෘෂිකර්මයේ දියුණු වෙන්නේ නැත්තම්, අපි නැවෙන් එනකන් බලාගෙන ඉන්නවනම්, අපේ රටේ කාන්තාවෝ ටික මැද පෙරදි කරලා බැල මෙහෙවර කරලා ලැබෙන ඩොලර් ටික නැත්තම් අපි අභිමානවත් ජාතියක්ද? අපිට හරිද සුදුසුද මේක? එතන තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. අපි මෙහෙම ඉන්න ඕන ජාතියක් නෙමෙයි. ඉංගමනේ යන්න ඕන ජාතියක් නෙමෙයි. අභිමානවත් ජාතියක්. මං එපා කියන්නේ නැහැ. මං වැවයි දාගමයි බාර ගහන්නේ නැහැ. අදත් අපිට ඒවා දැකලා යම් ආශාවක් හරි විඳින්න පුළුවන්. ඒ අපේ මුතුන් මිත්තෝ කරා ඒක. අපේ මුතුන් මිත්තෝම විවේචනය කිරීමේ අයිතිය අපිට නැහැ. උණ්ඩ හරි දේ දා උන් කරා. අපි ඒක වැරදි නම් අපිට අද අපිට ඕන දේ අපි අද කරමු. හැබැයි ඒකට අර ඒ අතීතයේ හිටපයි පලි නෑ නේද? අපිට ලැබිච්ච ක්‍රමේ මේක කාලාන්තරයක් දී ඉහළ පහළ යනවනේ අනිච්චයිනේ හැම එක ලෝකයක් කොයි දේත් අර ECG report එක වගේ මෙහෙම යන්නේ. කෙලින් සරල රේඛාවක් නෙමෙයි. ඉතින් ඔය කියන යම් යුගවල සාර්ථකත්වයක් තිබුණා, බිඳ වැටීමුත් තිබුණා. කොහොම හරි ඇවිල්ලා ආද වෙනකොට මේ රට ප්‍රධාන වශයෙන් මෑත ඉතිහාසයේ අවුරුදු 500 ගණක් යුරෝපීය ජාතීන් තුනක් අපිව යටත් කරන් හිටියා. අන්තිමට ඉංග්‍රීසි ජාතිකයෝ දෙවිනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි නිදහස් දීලා ගියා. එහෙමනම් ඊට පස්සේ මොකද වුනේ? අපිට දුන්නා එංගලන්තේ තිබුණ ඔය වෙස්ට්මින්ස්ටර් ක්‍රමේ 48. ඒක 72 වෙනකන් තිබ්බා. 72 දී 3-2 ඡන්ද බලයක් ලැබුණා. එදා පැවති ආණ්ඩුව ඒක වෙනස් කරා. එංගලන්ත කිරීටයෙන් අයින් වුණා. ඔකනේ කියන්නේ අපිට කියන්නේ. ඒකනේ තමයි උනේ. ඊට පස්සේ මොකද කරේ? දැන් නිදහස් ස්වෛරී ජනරජයක් වුණා. දැන් එංගලන්ත රජයේ ඉස්කෝලේ රට නෙවෙයි ස්වෛරී ස්වාධීන ජනරජයක්. ඒකල මොකද කරේ? නිකන් හිටියේ නෑ. අරකේ ක්‍රමේ වෙනස් කරා. සෙනෙට් සභාව අයින් කරා. නිදහස් රාජ්‍ය පරිපාලනයේ කැබිනට් එකට යටත් කරගත්තා. ඔන්න වැරදුණු තැන්. වැඩි එදා තමයි ගහන්නේ මේ රටේ මූලික මෙව්වා. අර අනපනත් ඉස්සර ලීසියෙන් සමත් කර කවුරුවත් පාස් කරන්න බෑ. මොකද සෙනෙට් එක උත්තර දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ පාස් වෙන්න ඕනේ. ඒක නැති කරා. එතකොට හරියට කොත්තු රොටි දානවා වගේ ආප්ප දානවා වගේ පට ගස් ගාලා නම විතරයි කියන්නේ කැමති අනුමතයි කියලා කියනවා කවුද කතානායක. එතකොට ඔහොම ගියා. ඊට පස්සේ මොකද උනේ? ඒ 72. ඒකම 78 ආපු ජනාධිපතිවරයා පුජ්‍යලයා අරකින් බලයට ඇවිල්ලා ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒකාධිපති ව්‍යවස්ථාවක් හැදුවා. ඒකලා නිකන් හිටියේ නෑ. දේශපාලකයන්ට පඩිත් ගෙව්වා. හරිද? ඒතෙත් ලංකාවේ മന്ത്രിවරු ගරු മന്ത്രി. මොකද්ද ගරු කියන්නේ? නොමිලේ වැඩ කරන්නේ. පඩි ගන්න මිනිසුන් ගරු කියනවද? අද ගරු අතිගරු. මහජන මුදලින් ලක්ෂ ගණන් අරගෙන නිල වශයෙන් නොනිල වශයෙන් තව දේවලුත් කරන ගම ගරුලු. අපේ ගමේ මරණාධාර සමිතියේ සභාපති ගරු සභාපති. ලොකු මිනිහෙක් නෙමෙයි ගවිරාල සමාජයට. ඇයි අපි ගරු කියන්නේ? ඔහු පිනට ස්වෙච්ඡාවෙන් සේවය කරන්නේ. ඒකයි ගරු කියන්නේ.
එතකොට ඔහොම ගිහිල්ලා අන්තිමට මොකද උනේ 72 78 ව්‍යවස්ථාව ආවා. මේක මේ විදිහට හැදුවා. ඒකාධිපති ව්‍යවස්ථාවක් කොමුඩු යටිකුර කරා. ඉතින් අන්තිමට මොකද උනේ? දැන් ඔක්කොලාම කියන අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජන නියෝජිතවලු. මං කියන එක මහජන නියෝජිතයෙක්වත් පාර්ලිමේන්තුවේ නැහැ. කවුද කාගේද മന്ത്രിවරු? දේශපාලන පක්ෂවල. දුන්න ලිස්ට් එකට කතරේ ගහන්නේ. ලිස්ට් එක කාගේද? මේ මහජන නියෝජිතවද දිනන එකාද? දිනන එක කාගේද? කාට දිනන්න ඕනේ? රටේ ජනතාවටද පක්ෂයටද? දැන් දිනන කෙනාද පරිදිනක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අවශ්‍ය මිනිහනේ යන්න ඕනේ පාර්ලිමේන්තුවට. ගමේ නියෝජිතයනේ යන්න ඕනේ. ගමේ නියෝජිතයාද යන්නේ බීර කැටියේ නැත්තම් දකුණු පළාතේ ඉබදිච්ච මිනිහා කුරුණෑගල දිස්ත්‍රික්කේ ඡන්දය ඉල්ලනවා. බෙලියත්තේ මිනිහා කැලණියේ ඡන්දය ඉල්ලනවා. දැන් ගැලණියේ මිනිස්සු ඉල්ලුවද බෙලියත්තේ මිනිස්සු අපේ නියෝජ්‍ය කරන්න කියලා? මිනිස්සු දේශපාලනේ දන්නේ නැහැ. දේශපාලන සාක්ෂරතාවය මේ රටේ බිඳුවයි. මේ රටේ මිනිස්සු සර්වජන ඡන්ද බලය දන්නේ නැහැ. දන්නවා නම් මහා ලොකු පරමාධිපත්‍ය මේක තමයි මේක කියලා කියනවා. අපිට තියෙන්නේ මේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලය නැත්නම් පරමාධිපත්‍යයේ ඉතිරිලා තියෙන අවුරුදු 5කට සැරේ මාස එකමාරයි තියෙන්නේ. ආණ්ඩුවක් ඉසිරෙව්වාම ඊළඟ මැතිවරණේ තියෙනකන් අපේ අතේ කතිරේ. දුන්න ගමන් පාර්ලිමේන්තුවට ගිය මිනිසුන්ගේ පරමාධිපත්‍යයට යටත් වෙලා වහල් වගේ මිනිස්සු ඉන්නවා. ඒතර ඕක තමයි අපිට වෙච්ච එක වින්න හැයියා. ඊළඟ පැත්තේ මොකද්ද? දැන් අපි හිතනවා මේගොල්ලෝ අපේ නියුතුනේ පක්ෂ නියුතෝ. එතකොට මේක ආපහු ගන්නත් බෑ. දැන් මේගොල්ලෝ මේ යට අපි හිතානේ ඉන්නවා ඊළඟට සර්වජන ඡන්ද බලය. දැන් සර්වජන ඡන්ද බලය මහා එකක් හිට අපිට විස්තර කරන්නේ. වටින්නේ නැහැ. ටකරමකට යටත් මේක. සිල් දෙද්දට යටත් මේක. අරක්කු බෝතලෙටත් යටත් මේක. හරිද? එතකොට බත් පැකට් එකටත් යටත්. කැප් එක තොප්පියේ ටී-ෂර්ට් එකට යටත්. කතිරි ගත්තේ එහෙම නේද? බොරු කියලා චණ්ඩි පාට දාලා අල්ලස් දීලා මේක මොකද්ද එතකොට මේ සර්වජන ඡන්ද බලය? අපිට ගැලපෙනවද? හරිද? අපිට වැටහෙන දේ අපි දකින දේ ප්‍රත්‍යක්ෂයෙන් අපි තේරුම් ගන්නවා. ප්‍රත්‍යක්ෂය තුල අපිට ලැබිලා තියෙන ප්‍රතිඵලය මොකක්ද අදට? බිඳුවයිනේ. එහෙමනම් අපි මේ විශ්වාසය තුල ඉන්නවද? වරද හොයාගෙන නිවැරදි කරනවද? මම චතුරාර්ය සත්‍ය කිව්වා. නිවන් මඟ කිව්වා. මේ ටික ඔක්කොම කියාගෙන එනකොට මේක තුල බොහෝ දේ කිව්වා තව. මම භික්ෂු දේශපාලනේ කතා කරා. ඒ කාලීන අවශ්‍යතාවයක් තිබුණා. මොකද බුද්ධ ශාසනයට එක බලපාපු වින්දා. මං උත්තරීතර හිඟා කෑම කිව්වා. සිවුරු ඇඳගෙන මහපාරේ පාත්‍රය අරන් සල්ලි හිඟා කනකොට. පාත්‍රයේ තියෙන ආහාර පිටිසුන් අයන්න. කොළඹ නගරේ මහා ලොකු ආචාර්යවරු මහාචාර්යවරු කියන මහා භික්ෂූන් වහන්සේලා කියන අය තෙරවරු පාත්‍රය අරගෙන සල්ලි හිඟා කෑවා. හිරේ ගිය මිනිස්සුර දඩ ගෙවන්න අප මුදල් තැන්පත් ගන්න. මං ඒ වෙලාවේ උත්තරීතර හිඟා කෑම කතා කරා. ඒ අයි මං කතා කරේ දේශපාලනේ ඉඳ නෙමෙයි. මේ ශාසනික වශයෙන් මිනිස්සු යන නොමග පෙන්වා දෙන්න. එතකොට උත්තරීතර ඒක කරා. ඊට පස්සේ විමුක්ති මොකද්ද විනයක් ඇති රටක් මං කතා කරා. ඊළඟට මම උත්තරීතර හිඟාකම විනයක් ඇති රටක්. ඊළඟට මොකද්ද භික්ෂු දේශපාලනේ. ඊට පස්සේ මම මොකද්ද මේ බුදුන් වදාලා රාජ්‍ය පාලනේ. මේ ඔක්කොම දේශපාලනේ. බුදුහාමුදුරුවෝ කතා කරෙත් ඒක ඇයි ජීවිතේට බද්ධ වෙලා හින්දා. ඔයගොල්ලෝ කියවන දැන් බද්ධ වෙලා ඒක ඇත්ත. හරි. එතකොට දැන් ඒක එහෙම තිබුණා. ඒක මම දකින්නේ ඒක ඒගොල්ලන් කරපු වරදක්. මිනිස්සු එළියෙන් ඇවිල්ලා මගෙන් ප්‍රශ්න ඇහුවා. බුදුහාමුදුරුවන්ගෙනුත් ඇහුවා. බුදුහාමුදුරුවන්ගෙන් නිවන් දැකපු මාර්ගයේ ඔබ වහන්සේගේ චවි වර්ණයේ පැහැපත්. ඉරියව් ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ශාස්ත්‍රෝරයා කවුද ධර්මයේ මොකද්ද? බුදුහාමුදුරුවෝ උත්තරේ දුන්නා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ දුන්නා. මං ඒක තමයි කරන්නේ. බුද්ධ ශ්‍රාවකෙක්ටත් මම බුදුන් වහන්සේ අනුකාරකයෙක් නැත්නම් අනුගාමිකයෙක්ටත් මම ඒක බුදුන් වහන්සේ කරපු දේ කරන්නේ. දැන් මේ වෙලාවේ මගෙත් එක පැහැදිච්ච මගේ ශ්‍රාවක කහනවා ඔබ වහන්සේට අද මේ වෙලාවේ මේකට උත්තරයක් තියෙනවද? මේ මිනිස්සු දුක් විඳිනවා. දැන් සංසාර දුකක් බඩගින්නක් දුකක්. බඩගින්නේ කිමිනෙකුට සංසාර දුක ගැන කතා කරලවත් තියෙනවද? බුදුහාමුදුරුවෝ කණ්ඩ ටිකක් දීලා බණ කිව්වේ. දැන් මිනිස්සුන්ට කණ්ඩ නැතුව මැරෙන්න යනකොට මම චතුරාර්ය සත්‍ය කියලා බඩ පිරනවද ඒගොල්ලන්ගේ? නෑ. එතකොට ඒකට උත්තරයකුත් මගේ ළඟ තියෙනවා කියලා හිතෙනවා නම් මම ඒක කියලා ඒක ක්‍රියාත්මක කරලා වුන් ඒ දුකෙන් ගලව ගැනීම සුදුසුද නැද්ද? මිනිසුන්ට එන්නේ මගේ ළඟ ධර්මය අහන්න. මම ධර්මයේ අන්තර්ජාලය දැන් දීලා තියෙනවා. ඊට පස්සේ ඒක කරගෙන ගියා. ඊට පස්සේ මිනිසුන්ට යම් ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා. හම්බෙන්න අහන්නේ ඒකටනේ. ඒ නිසා තමයි මම Zoom තාක්ෂණය හරහා සජීවී සාකච්ඡා මාලාවක් මෙහෙව්වේ. මම මේ දර්ශනීය ලෝකයට දානවා. පුළුවන් නම් අත්දා බලලා ගොඩේන්න නැත්තම් වැළලෙන්න. ගොඩේ මුද වැළලේ මුද දෙකෙන් එකක් තීරණය කරන්න. මං කිව්වා කියලා පිළිගන්නත් එපා. බුදුහාමුදුරු එහෙම කරලා නැහැනේ. මගේ ගුරු ශාස්ත්‍රඥ වහන්සේ නියන්න විදලා නැහැ. ඒකට උත්තර දීලා තියෙනවා. අපි දන්නවා නම් මේකට උත්තරේ මේකයි කියලා හිතෙනවා නම් ඒක එළියට දාන එක අපේ යුතුයකම වගකීම. මම නිවන් දැක්කා රහත් වුණා කියලා මං අවබෝධ කරගත්ත දේ නොකිය හිටියොත් මේක වැළිලා යනවා. ඇයි තාව කෙනෙකුට දැන් මගේ ගුරුවරුත් එහෙම හිතුවා මට මේ ධර්මය අද හම්බ වෙනවද? නෑනේ. බුදුහාමුදුරුවෝ කිව්වේ නැත්නම් අපිට හම්බ වෙනවද? නෑ.
ඉතින් ඒකට ඒක වැරදිද මම කියන එක? කිය යුතු ඒක තමයි අපේ වගකීම. බුදුහාමුදුරුවෝ කියන්න කිව්වා. තමන් අබාගත අවබෝධයේ මාර්ගයේ අන්‍යයට දේශනා කරන්න කිව්වා. ඒක තමයි මම මේ කරන්නේ. ඒතර ඒකේ කොටසක් ඇට බඩගිනින මිනිසුන්ට දහම් සලයින් දෙසන්න බෑ. බඩගින්න වල ඉන්න ඕනේ. අද රටේ ජනතාව සාගතයකට මුහුණ දෙමින් ඉන්නවා. ප්‍රශ්න වැලක ඉන්නවා. දරුවෝ මිය යමින් ඉන්නවා බෙහෙත් නැතුව. මන්ද පෝෂණයෙන් හිටන්ද පෙළනවා. රට ගිනි ගන්නවා. අනාගතේ තව ගිනි ගනි. උත්තරයක් නැහැ. ඩොලර් නැල්ලු අරක නැතුළු මේක නැතුළු උත්තරයක්වත් නැතිලු. හරි. ඒතර කට වහගෙන ඉන්න මට කියන්නේ. හරි කැමති මම ඒකට. මට මේ මෙච්චර කතා කරන්න ඕනේ නැහැ. මට ගහයි. දිකට හරට විවේචනය කරයි. කමක් නැහැ. ඒ මාරි ඒගොල්ලන්ට විමුක්තියක් ලැබෙනවා නම් මම ඒකට ප්ලෑස්තියි. නැතත් මට බනිනවා. මට මොකුත් ඕනේ නැහැ. මම ලෝකේ ජයගත් මිනිහෙක්. මම පරිනිබ්බානේ දිහා බලන් ඉන්නේ. මට තව මොනවද දිනන්නද? මට දිනාගතිය උත්තුකුත් නැහැ. නැති වෙන්න දෙයක්වත් නැහැ. ලෝකානුකම්පාවෙන් සුන්ද මේක කියනවා. අහන අයට ගන්න. කැමති නම් අත්ත දා බලන්න. බෑ නන් නිකන් ඉන්න.